හරි බලමු. පරිශීලකයෙකු තමන්ගේ තනි සකසනය සහිත පරිගණකයේ කියන්නේ එයාගේ මැෂින් එක ඇතුළත එයාට තියෙන එක ප්‍රොසෙසර් එකයි. right සමහරක් ඒවා තියෙන ඕගොල්ලෝ සර්වර් මැෂින්ස් වගේ බැලුවොත් පුතා ඒකේ තියෙනවා ප්‍රොසෙසර්ස් එකක් හෝ කීපයක් අපිට දාන්න පුළුවන්. දැන් ඊට පස්සේ ඊට අමතරව තියෙනවා ඩුවල් කෝ, quad core, right i5 i7 වගේ ප්‍රොසෙසර්ස් වල දැන් ඔයා දන්නවා ප්‍රොසෙසර්ස් කීපයක් තනි සකසනය තුල තියෙනවා. හැබැයි මෙයා පැහැදිලිවම කියනවා ඒක සිංගල් ප්‍රොසෙසර් කම්පියුටරයක්. එතකොට මේකේ තියෙන්නේ එක ප්‍රොසෙසර්. එතකොට ඩුවල් ප්‍රොසෙසර් කම්පියුටරයක් නෙමෙයි. right එක ප්‍රොසෙසර් එකයි මේකේ තියෙන්නේ. පැතුරුම් පත් යෙදුමක් ආරම්භ කර නව පැතුරුම් පතක් නිර්මාණය කරයි. right පැතුරුම් පත් සඳහා අවශ්‍ය ඇතැම් තොරතුරු ලබා ගැනීම සඳහා ඔහු තමන්ගේ දත්ත සමුදා කළමනාකරන පද්ධතිය කියන්නේ යාගේ database management system එක භාවිතා කර විශාල දත්ත සමුදායක් විවෘත කරයි. සාමාන්‍ය ලොකු දත්ත සමුදායක් විවෘත කරනවා database එක. right පැතුරුම් පත සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔහු ඒ සුරකී. ඒ කියන්නේ එයා පැතුරුම් පත වැඩ කළා Excel sheet එක වැඩ කරලා ඉවරලා එයා ඒක save කරනවා. හැබැයි එයා save කරන ඒ වැඩේ කරන්න කලින් එයා database කියන්නේ MySQL ඕගොල්ලෝ ඉගෙන ගන්න database කළමනාකරන පද්ධතිය නැත්නම් database management system එකත් එයා open කරලා ඒකයි Excel එකයි දෙකම එකට වැඩ කරනවා කියලා තමයි මෙයා මේ කියන්නේ. ඔයාලට ප්‍රශ්න පැහැදිලි වෙන්නේ? ඊට පරිශීලක විසින් මෙහෙයුම් පද්ධතියේදී කවර අංග භාවිතා කර තිබේද කියලා අහනවා. දැන් ඔයා මේ ප්‍රශ්නේ දැක්කම right මුලින්ම මේ ප්‍රශ්නේදී බලන්න ඕන දෙයක් තමයි එක ප්‍රොසෙසර් එකයි මෙයා මේ තියෙනවා කියලා කියන්නේ. මෙයා පැහැදිලිවම කියන යාගාව තියෙන්නේ එක ප්‍රොසෙසර් එකයි කියලා. එක ප්‍රොසෙසර් එකයි නම් මෙයා මේ ප්‍රශ්නේදී හොඳට බලන්න. මෙයා පැහැදිලිව කියනවා මේ ප්‍රශ්නේදී වැඩසටහන් දෙකක් එයා ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා. වැඩසටහන් දෙකක්. right පරිශීලකව තම තනි සකසිත පරිගණකයේදී පැතුරුම්පත් යෙදුමක් ආරම්භ කරා. එයා මුලින්ම Excel sheet එකක් open කරලා තියෙනවා. එතකොට එයාගේ තනි සැකසුම නැත්නම් තනි ප්‍රොසෙසර් එක මගින් ඒ අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලට ඒක තේරුණාද? අතිත් right ඊළඟට කියනවා නව පැතුරුම් පතක් නිර්මාණය කරයි. පැතුරුම් පත සඳහා අවශ්‍ය ඇතැම් තොරතුරු ලබා ගැනීම සඳහා දැන් පැතුරුම් පතය වැඩ කරගෙන යනකොට එයාට තවත් තොරතුරු ඕනම මේ පැතුරුම් පතේ වැඩ කරගෙන යන්න. ඒක ඇතැම් තොරතුරු ලබා ගැනීම සඳහා දත්ත සමුදා කළමනාකරන පද්ධතිය නැත්නම් database management system එකක් open කරනවා. දැන් ඕගොල්ලෝ දන්න database management system එක කියන්නේ SQL. හරිද? එතකොට SQL එකත් ඒක එක වැඩසටහනක් නේ. SQL කියලා කියන්නේ තව වැඩසටහනක්. කියන්නේ MySQL. ඊළඟට Excel sheet එක කියන්නේ තව වැඩසටහනක්. ඒතර වැඩසටහන් දෙකක් මෙයා මේ නැත්නම් ක්‍රියායන දෙකක් නැත්නම් process දෙකක් මෙයා open කරනවා. මෙයාගේ මේ ක්‍රියාවලිය සිදු කරලා. මෙයා අහනවා මේ වෙලාවේ මෙහෙයුම් පද්ධතියේදී කවර අංග භාවිතා කර තිබේද කියලා. right පොත සංදර්භ සූචනය කියලා කියන්නේ සංදර්භ සූචනය එහෙම නැත්නම් context සූචන කියලා කියන්නේ මේ process වෙවි තියෙන ක්‍රියාවලිය නවතලා ප්‍රධාන මතකයට දාලා ප්‍රධාන මතකයේ තියෙන තවත් ක්‍රියාවලියක් සකසකට දාලා ක්‍රියාත්මක කිරීම. හරිද? එතකොට මේකේ පැහැදිලිව මේ ප්‍රශ්නේදී මෙයා කියනකොට වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරනවා කියලා අපි හොඳටම දන්නවා. සකසනයක එක මොහොතක ක්‍රියාත්මක කරන්න පුළුවන් එක වැඩසටහනක් විතරයි. සකසනයක එක මොහොතක ක්‍රියාත්මක කරන්න පුළුවන් එක වැඩසටහනක් විතරයි. එහෙමනම් මෙයා වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරනවා නම් දැනට වැඩ කර තියෙන වැඩසටහන අනිවාර්යෙන් මෙයා RAM එකට මාරු කරලා RAM එකේ තියෙන SQL එක ඊළඟට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වැඩසටහන මෙයා සකසනයට දාලා ක්‍රියාත්මක කරන්න ඕනේ. right අර database management system එක භාවිතා කරන මොහොතේ සකසනය තුළ තියෙන database management system එක Excel වැඩ කරන මොහොතේ සකසනය තුළ තියෙන්න ඕනේ Excel. right ඔයාලට ඒක පැහැදිලිද? ඔව්. right ඊළඟට කියනවා ගොනු කළමනාකරන කියලා B කියන ක්‍රියාවලිය. මෙයා පැහැදිලිවම ප්‍රශ්නේ අන්තිමට කියනවා සම්පූර්ණ කිරීම අනතුරුව ඔහු එය සුරකී. ඒ කියන්නේ එයා ડોකියුමන්ට් එක සේව් කරනවා. ડોකියුමන්ට් එක සේව් කරනවා කියලා කියන්නේ ගොනු කළමනාකරණය. right පැහැදිලිද? ඊට පස්සේ මේ ප්‍රශ්නේ ආයෙ කියවගෙන යනකොට මෙතන තියෙනවා විශාල දත්ත සමුදායක් විවෘත කරයි. මේ විශාල කියන කොටස එයා බෝල් කරලා තියලා නැත්නම් හයිලයිට් කරලා නැත්නම් බෝල් කරලා අපිට පෙන්නලා තියෙනවා. විශාල දත්ත සමුදායක් ඉවර පස්සේ පුතා සාමාන්‍ය මතකයේ තියෙන ඉඩ ප්‍රමාණයට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් මෙයාට අවශ්‍ය වෙනවා මෙයාට මේ database management system එක open කරන්න. තේරෙනවද? විශාල දත්ත සමුදාය කියන්නේ මේ දත්ත සමුදාය විශාල වෙනවා කියන්නේ දත්ත සමුදායම අරන් ගිහලා RAM එකේ තියාගන්න ඕනේ. එතකොට තමයි අපිට easily බලන්න පුළුවන්. right
එතකොට මෙයාගේ මේ විශාල දත්ත සමුදායක් කියන කතාවත් එක්ක අපිට එන එක දෙයක් තමයි සාමාන්‍ය RAM එකේ ඉඩ ප්‍රමාණය මදි. එහෙම නම් සාමාන්‍ය RAM එකේ ඉඩ ප්‍රමාණය මදි කියනකොට අපි OS පාඩමේදී අපි කතා කරනවා virtual memory කියන concept එක. right? virtual memory කියන්නේ ප්‍රධාන මතකයේ අපි ගිය සුමාන සාකච්ඡා කළා මේක. ප්‍රධාන මතකයේ ඉඩ ප්‍රමාණය මදි වෙනකොට අපි virtual නැත්නම් අත්‍ය විදියට right? hard disk එකේ යම් ඉඩ ප්‍රමාණයක් මතකයක් විතර වෙන් කරගන්නවා. මේකට page table කියන සංකල්පයත් අපිට අවශ්‍ය වෙනවා. එතකොට දත්ත සමුදාය විශාල වෙනවා කියන කාරණෙත් එක්ක අපිට කාරණයක් තමයි අපිට ප්‍රධාන මතකයේ මදි දත්ත ප්‍රමාණයක් අරන් ගිහලා අපි virtual memory එකේ තියාගන්න වෙනවා. right? එහෙමනම් මේකට මේ A B C කියන ප්‍රධාන අවස්ථා තුනම භාවිතා කරනවා. නැත්නම් මේ දීලා තියෙන අංග තුනම භාවිතා කරන්න සිද්ධ වෙනවා මේ 11 වෙනි ප්‍රශ්න උත්තරය හැටියට. මේක උත්තරේ අංක 5. ඔයාලට මේක පැහැදිලිද? ඔව්. right. එහෙනම් පුතා පාස්. ඔයාට මේකේ ආපු උත්තරේ මොකද්ද? නෑ සර් මම කතාවේ. නෑ සර්. right. හරි. okay. එහෙනම් මේකේ උත්තරේ ලියා ගන්න. 11 දැස් 19 11 උත්තර අංක 5. right. අංක 5 මේ හරි උත්තර දාගෙන ලියා ගන්න. තනි සකසනයත් සහිත පරිගණකයක ලියා ගන්න. තනි සකසනයත් සහිත පරිගණකයක තනි සකසනයත් සහිත පරිගණකයක එක් අවස්ථාවකදී සැකසිය හැක්කේ එක් අවස්ථාවකදී සැකසිය හැක්කේ අවස්ථාවකදී සැකසිය හැක්කේ එක් ක්‍රියායනයක් පමණි. එක් ක්‍රියායනයක් පමණි. තනි සකසනයත් සහිත පරිගණකයක එක් අවස්ථාවකදී සැකසිය හැක්කේ එක් ක්‍රියායනයක් පමණි. right? ඒ කාරණේ ටිකක් වැදගත්. right? සකසන දෙකක් තියෙන පරිගණකයක් නම් එක් අවස්ථාවකදී අපිට ක්‍රියායන දෙකක් සැකසීමේ හැකියාව තියෙනවා. නමුත් තනි සකසනයක් තියෙන මේ සිංගල් ප්‍රොසෙසර් කම්පියුටර් එක අපිට සකසන්න පුළුවන් වෙන්නේ එක් අවස්ථාවකදී එක්සරණක් පමණයි. right? ලියන්න. එවිට right? පැතුරුම්පත නිර්මාණය කිරීමේදී එම වැඩසටහනත් එවිට පැතුරුම්පත නිර්මාණය කිරීමේදී එම වැඩසටහනත් පැහැදිලි? දත්ත සමුදා කළමනාකරණ පද්ධතිය භාවිතා කිරීමේදී එම වැඩසටහනත් වශයෙන් එක් අවස්ථාවකදී එක් වැඩසටහන බැගින් එක් අවස්ථාවකදී එක් වැඩසටහන බැගින් ක්‍රියායනයෙන් ක්‍රියායනයට මාරු වෙමින් වර්ණතුල දාගන්න සංදර්භ සවිචනය
සංදර්භ සූචනය. right ඉතලයක් ඉරක් ගහන්න තාම වරහන් ඉවර කරන්න එපා ඉරක් ගහන්න. යන්න දැනට ක්‍රියාත්මක වන දැනට සකසනය තුල ක්‍රියාත්මක වන වැඩසටහන නවතා දැනට සකසනය තුල ක්‍රියාත්මක වන වැඩසටහන නවතා වෙනත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. ඒක තමයි සංදර්භ සූචනය කියන්නේ. ක්‍රියාත්මක කිරීම වරණ වහන්න. සිදු කළ යුතුය. සිදු කළ යුතුය. right මෙහිදී ලියන්න ඉස්සරහට මෙහිදී විශාල දත්ත සමුදායක් විවෘත කරන බැවින් මේ හරි මේ වචන හරි වැදගත් පුතා මේ ප්‍රශ්නේ මේ වගේ ප්‍රශ්නයක් කරද්දී හරි විශාල දත්ත සමුදායක් විවෘත කරන බැවින් right ප්‍රධාන මතකයේ ඉඩ ප්‍රමාණවත් නොවි 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 ප්‍රධාන මතකයේ අත්‍ය මතකයෙන්ද ඉඩ ලබා ගැනීම කළ යුතු වේ. right මේ සඳහා ලියන්න මේ සඳහා page table භාවිතය යන සංකල්පයද වැදගත් වේ. page table භාවිතය යන සංකල්පයද වැදගත් වේ. මේ සඳහා page table භාවිතය යන සංකල්පයද වැදගත් වේ. හරි. හරියන්න. අවසානයේ පැතුරුම්පත සේව් කිරීම නිසා ගොනු කළමනාකරණය යන ක්‍රියාවලියද මේ සඳහා භාවිතා කරයි. ගොනු කළමනාකරණය යන ක්‍රියාවලියද මේ සඳහා භාවිතා කරයි. අවසානයේ පැතුරුම්පත සේව් කිරීම නිසා ගොනු කළමනාකරණය යන ක්‍රියාවලියද මේ සඳහා භාවිතා කරයි. හරි. එතකොට ඔයාලට පැහැදිලි මේ 2019 මේ 11 වෙනි ප්‍රශ්නේ අහන ගැටලුවත් එක්ක right ඔපරේටින් සිස්ටම් එකේ මම නැත්නම් මෙහෙයුම් පද්ධතියක වන සංදර්භ සූචනය ගොනු කළමනාකරණය ඒ වගේම අත්‍ය මතකයේ භාවිතය කියන මේ ප්‍රධාන අවස්ථා තුනම භාවිතා වෙනවයි කියලා. තමයි ප්‍රධාන අංග තුනම භාවිතා වෙනවයි කියන එක. හරිද? හරි පුතා අපේ ඔයාලට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් පැහැදිලිද? හසිත් Hello. Hello.
හසිත ඔයාලට ඇහෙනවද? Hello sir. Hello. හරි. අපි බලමු පුතා ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 12. මේකේ අහනවා ජාලගත දෘඩාංග උපක්‍රම hardware devices සංවේදක the sensors සම්බන්ධතාවයන් සහ අවශ්‍ය මෘදුකාංග භාවිතයෙන් සාර්වද්‍රව්‍ය අන්තර්ජාල නැත්නම් internet of things ලෙස ඇඳින්වන සුහුරු පරිසරයක් කියලා කියන්නේ smart environment එකක් ගොඩ නගා ගත හැක right සුහුරු environment එකක් යාට ගොඩ නගා ගන්න පුළුවන් මේකෙදි අපි මේ පාඩමේදී අපි සරලවම කියනවා මේ සාර්වද්‍රව්‍ය අන්තර්ජාලයේ ක්‍රියාවලිය ගොඩ නගා ගන්න devices හැම එක මේ දේවල් මේ ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් බලද්දිම දකිද්දිම ඔයාගේ ඔළුවට එන්න ඕන කාරණා කීපයක් තියෙනවා මේ IoT ප්‍රශ්නයකදී right එකක් තමයි IoT ප්‍රශ්නයකදී හැම device එකක්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා උදාහරණයක් විදිහට ඔයාගේ ගෙදර AC එකක් තියෙනවා නම් ඔයාගේ ගෙදර light smart light system එකක් තියෙනවා නම් එතකොට ඔයාගේ ගෙදර heat sensors තියෙනවා නම් heat sensor එකක් ඒ කියන්නේ රස්නය දැන් උෂ්ණත්වය කොයි වගේද කියලා බලා ගන්න පුළුවන් sensors ගෙදර තියෙනවා නම් right ඒ වගේම අඳුරුද නැද්ද කියලා බලා ගන්න පුළුවන් හරි ආලෝක සංවේදී උපකරණය සංවේදක ඔයාගාව තියෙනවා නම් මේ හැම උපකරණයක්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා උදාහරණයක් විදිහට ආලෝක සංවේදක උපකරණය light වලට සම්බන්ධ වෙලා තියෙනවා heat sensor එක AC එකට සම්බන්ධ වෙලා තියෙනවා right ඊට අමතරව මේ ඔක්කොම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තිබ්බොත් ඔයාට පිටින් ඉඳන් right අන්තර්ජාල ක්‍රමවේදය හරහා ඔයාට මේ උපකරණ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා right මේ උපකරණ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා අන්තර්ජාලයට අපි මේක සම්බන්ධ වෙන්න ඕනයි කියලා කියන කාරණේ වෙන්නේ ඔයා නිවස තුල ඉන්න ඕනේ නැහැ මේ උපකරණ පාලනය කරන්න ඔයා නිවසෙන් පිට ස්ථානයක හිටියත් අන්තර්ජාලය ඔස්සේ ඔයාට පුළුවන් මේ උපකරණ පාලනයට ලක් කරන්න right හැබැයි මේක සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කරනකොට සමහරක් මිනිස්සු තමන්ගේ ආරක්ෂාව සලකලා මේක අන්තර්ජාලයට මුසු කරන්නෙම නැහැ සාමාන්‍ය පුද්ගලික නෙට්වර්ක් එකක් නැත්නම් ප්‍රයිවට් නෙට්වර්ක් එකක් කරා විතරක් මේ දේවල් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ IoT devices ගත්තම අන්තර්ජාලයටම සම්බන්ධ වෙන්න ඕනයි කියලා 100% අත්‍යවශ්‍යතාවයක් නැහැ. නමුත් එයා ජාලයකට සම්බන්ධ වී සිටීම සහ ඔබ මෙය පාලනය කරන උපකරණයත් එම ජාලයට සම්බන්ධ වී තිබීම අතිශය වැදගත්. right? ඒ ජාලයක් කිව්වට පස්සේ ඒක පොඩි ප්‍රයිවට් නෙට්වර්ක් එකක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අන්තර්ජාලය හදාගන්න වයිඩ් තුලින් හදාගන්න වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් වෙන්නත් පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. right? සුහුරු පරිසරයක් ගොඩනගා ගත හැක. සාර්වද්‍රව්‍ය අන්තර්ජාලය පිළිබඳව පහත කවර වගන්තිය සත්‍ය වේද කියලා අහනවා. right? පහත කවර වගන්තිය සත්‍ය වේද කියලා අහනවා. මේකෙදී සෑම IoT උපක්‍රමයක්ම හෝ අයිතමයක්ම UTP රැහන් මගින් සම්බන්ධ කළ යුතුයි. ඇත්තටම රැහන් මගින් සම්බන්ධ කරන්න ඕනේ නැහැ. මේවා Wi-Fi තාක්ෂණය ඔස්සේ හෝ රැහන් රහිත ක්‍රමවේදයක් කරහා ඔස්සේ හෝ එක එක සම්බන්ධ කරලා තිබ්බම හොඳටම ඇති. ඒක රැහන් මදින්න ඕනයි කියලා වයර් අදින්න ඕනයි කියලා නෑ. ගෙදර IoT devices 50ක් 60ක් තිබ්බොත් එහෙම ගෙදර වයර් ඇද්දොත් එහෙම අර මකුළු දෙල වගේ දියේ නැත්තම්. right. IoT පිහිටුවීමක ඇති කිසියම් වූ අයිතමයක මෙහෙයුම් අක්‍රිය වූ විට සමස්ත IoT පිහිටුවීම වසා දැමෙනු ඇත. එහෙම වෙන්නේ නෑ. මේ අදාළ section එක විතරක් ඔයාට close කරලා ඔයාට ඔයාගේ ඉතුරු වැඩ කටයුතු කරන් යන්න පුළුවන්. මොකද මේවා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන තනි තනියෙන් වැඩ කරන්න පුළුවන් devices ඉතින්. right. IoT පරිසරය දුරස්ථව අධීක්ෂණය කිරීම සඳහා පාලනය කිරීම සිදු කළ නොහැක. නෑ IoT පරිසරය දුරස්ථව පාලනය කරන්න පුළුවන්. හැබැයි මෙහෙම දුරස්ථව පාලනය කරන්න නම් ඔයා මේක අන්තර්ජාලය හරහා සම්බන්ධ කරලා තියාගන්න ඕනේ. right පුතා? අන්තර්ජාලය හරහා මේක සම්බන්ධ කරලා තියාගන්න ඕනේ. එතකොට තමයි ඔයාට දුරස්ථ ස්ථානයක ඉඳන් මේ අදාළ ජාලයට සම්බන්ධතාවය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ ගෙදර තියෙන ප්‍රයිවට් නෙට්වර්ක් එකක් විතරක් නෑ. එක රවුටර් එකක් දාලා ඒ රවුටරේට හැමදේම සම්බන්ධ කරලා ඒ වගේ IP addresses ඒ රවුටරෙන් විතරක් අරගෙන ඔයා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් එතකොට ඔයා අනිවාර්යෙන් මේ අදාළ රවුටර් එකට සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? හැබැයි ඔයාට මේක දුරස්ථ ස්ථානයක ඉඳන් පාලනය කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් මේ සියලු දේ අන්තර්ජාලයට සම්බන්ධතාවයක් ඇති කරලා වාය වැඩ කටයුතු කරන් යන්න ඕනේ. right. හැබැයි අපිට IoT පරිසරය දුරස්ථව අධීක්ෂණය කිරීම සහ පාලනය කිරීම සිදු කළ නොහැක කියන වගන්තිය අනිවාර්යයෙන් වැරදි. IoT පිටුවමක නවීන සුහුරු දුරකථන සම්බන්ධ කර නොහැකි. ඉතින් නවීන සුහුරු දුරකථන සම්බන්ධ කරන්න පුළුවන්. ඔයා දැකලත් ඇති ස්මාර්ට් හෝම් concept එකට යටතේ. ඔයාගේ ෆෝන් එකෙන් පුළුවන් ගෙදර AC එක on කරන්න, ගෙදර light off කරන්න, ගෙදර දොර අරින්න වහන්න, right? එතකොට ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්න සාමාන්‍ය පුද්ගලයා සතුව තියෙන
control කරන්න පුළුවන් easyම උපකරණය තමයි mobile phone එක. ඉතින් මේ හැමතිස්සෙම තමන් ගාව තියාගන්නේ right. ඒකේ ඔය සුහුරු තාක්ෂණ ඒ කියන්නේ Wi-Fi networks, Bluetooth right. ඔය අදාළ රැහන් රහිත තාක්ෂණ සියල්ල තමන්ගේ දුරකථනයේ තියෙනවා. දැන් අද කාලේ ගත්ත ඕනෑම දුරකථනයක. එතකොට ඒ දුරකථනයට අදාළ app එකක් install කරගෙන ඔයාලට පුළුවන් නේ අදාළ devices පාලනය කිරීම ලක් කරන්න. right. එතකොට මේකේ උත්තර අංක 4 අනිවාර්යෙන් ගන්නදී IoT පිහිටුවම ක්‍රියාකාරීත්වය සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයක් අත්‍යවශ්‍ය නොවේ. අන්නේ ඒ කියන කාරණේ අතිශය වැදගත්. right. අත්‍යවශ්‍ය නොවේ. right. පහ උත්තරේ හරි. මම ඒකයි මේ ප්‍රශ්න පටන් ගන්නකොට මට මුලදිම කිව්වේ අන්තර්ජාල සම්බන්ධතාවයක් IoT පිහිටුවමක තිබිය යුතුම නැහැ. right. අතිශය වැදගත් කාරණයක් පුතා මේක. තිබිය යුතුම නැහැ. ගොඩාක් ළමයි ඔළුවේ තියන් ඉන්නේ IoT. මොකද මේක කියන්නේ internet of things. right. මේක IoT කියලා කියන්නේ internet of things. internet of things නම් we need to have the internet. ඕක තමයි අපි හැමෝම කියන්නේ. right. හැබැයි අන්තර්ජාල සම්බන්ධතාවයක් නෙමෙයි මෙතනට අත්‍යවශ්‍ය වෙන්නේ. මෙතනට අවශ්‍ය වෙන්නේ ජාල සම්බන්ධ. right. ජාල සම්බන්ධතාවය කියන්නේ මේ devices එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි මේකේ තියෙන මූලික අවශ්‍යතාවය. නැතුව ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන එක නෙමෙයි. right. ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන එක නෙමෙයි. මේක අවශ්‍යතාවය වෙන්නේ මේ devices එකිනෙක සම්බන්ධතාවයක් තියාගන්න. ඒතකොට devices එකිනෙක සම්බන්ධතාවයක් තියාගන්න නම් ඔයාට ජාල සම්බන්ධතාවයක් තිබීම පමණක් ප්‍රමාණවත්. හැබැයි ඔයාට අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනවා නම් අර පිළිතුරු අංක 3 හැටියට දුරස්ථ ස්ථානයක ඉඳන් පාලනය කිරීමේ හැකියාවත් ඔයාට ලැබෙනවා. right. හරි පුතා. මේක ප්‍රශ්න අංක 12 උත්තර අංක 5. right. ප්‍රශ්න අංක 12 උත්තර අංක 5. right. පොඩි වගන්තියක් අපි ලියාගෙන අපි ඊළඟ කොටසට යමු. ලියන්න. IoT පිවිසුමක right. වැදගත්ම සහ මූලිකම අවශ්‍යතාවය වනුයේ වැදගත්ම හා මූලික අවශ්‍යතාවය වනුයේ මේ එකින් එක උපකරණ එකිනෙක අතර සම්බන්ධතාවයක් පැවැත්වීමයි. right. වරණතුල දාගන්න. දත්ත හුවමාරු කර ගැනීමට හැකියවීමයි. right. පොඩ්ඩක් ලියන නවත්තන්න. දත්ත හුවමාරු කර ගැනීමට හැකියවීමයි කියන එකේදී පුතා වැදගත්ම කාරණේ මෙන්න මේකයි. දැන් ඔයාගේ ගෙදර තියෙන හීට් සෙන්සර් එකෙන් එයා තේරුම් ගත්තොත් ඒ සෙන්සර් එකට සෙන්ස් වුණොත් නැත්නම් ඒ සංවේදකයක් ආවොත් දැන් ගෙදර රස්නේ කියන එක අන්න ඒ රස්නේ කියන දත්තය AC එකට යවන්න පුළුවන් වෙනවා. එතරම් මේකේ තියෙන කාරණේ. right. හීට් සෙන්සර් එකට දැනගත්තොත් දැන් මේක ගෙදර රස්නේ කියලා හීට් එක සෙන්ටිග්‍රේඩ් අංශක 27ට නැත්නම් 30ට වඩා වැඩි හරි මොකක් හරි ඔයා දීලා තියෙන ලෙවල් එකක් ඒ ලෙවල් එකට වඩා වැඩි කියලා දැනගත්තොත් අන්න ඒ ඉන්ෆර්මේෂන් එක අන්න ඒ දත්තය right AC එකට යවන්න පුළුවන් වෙනවා. AC එකට යවුවට පස්සේ තමයි AC එක ඔටෝමැටිකලි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන්න අතර සම්බන්ධතාවයක් තිබ්බ නැත්නම් යම් කිසි හේකින් right සම්බන්ධතාවයක් තිබ්බ නැත්නම් ඒ අදාළ සංවේදකයේ දත්තය AC එකට යවන්න පුළුවන් කමක් නැහැ. right. එහෙමත් නැත්නම් ඔයාගේ මොබයිල් ෆෝන් එකට AC එක ඔටෝමැටිකලි on off කරන්න පුළුවන් වෙන්න ඕනේ ෆෝන් එකේ ඉදිරිය පොඩි app එකක් පාවිච්චි කරලා. right. අර පරණ විදියට ඔයා බඩ ගහගෙන ගිහිල්ලා ඉනිමකක් එහෙම තියලා AC එක ගාවට කියලා ස්විච් එක දාලා දැන් ස්විච් එක මේ AC එකේ ස්විච් එක ඔබලා on කරනවා නම් ඒක සාමාන්‍ය ක්‍රමවේදය. එතකොට ඔයා ගෙදරින් පිට ඉන්නවනම් ඔයාට AC එක දාන්න නම් ඒත් ඔයා ගෙදර ඇවිල්ලා ඉනිමකක් හරි මොකක් හරි තියලා AC එක ගාවට නැගලා ඒක ප්ලග් එක දාලා ඊට පස්සේ AC එකේ ස්විච් එක දාන්න මේ සාමාන්‍ය ක්‍රමවේදය. හැබැයි අපි මේ කතා කරන්නේ මේ සුහුරු නැත්නම් ස්මාර්ට් එන්වයරන්මන්ට් එකේදී එහෙම නෙමෙයි වෙන්නේ right. සියලු දේ ඔයාට ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් දුරකථනයකින් ඉතාමත් සරලව පහසුවෙන් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම ඔයාගේ අතේ තියෙන ඩිවයිස් එකකින් ඉතාමත් සරලව පහසුවෙන් මේ දේ පාලනය කිරීමේ හැකියාවක් එන්න නම්
ඒ හැම ඩිවයිස් එකක්ම එකිනෙක සම්බන්ධ වෙලා අවසානයේ මේ පාලක උපකරණයකට සම්බන්ධ වෙලා තියෙනවා. රයිට්? පාලක උපකරණයකට සම්බන්ධ වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. උදාහරණ පැහැදිලිද මොකද අපි කතා කරපු දේ කියලා. එතකොට මේවට දත්ත උමාරු කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. රයිට්? ලියන්න. පොඩ්ඩක් ඊළඟට අපේ ලියමු. රයිට්? ඔබට දුරස්ත ස්ථානයක සිට උපකරණ පාලනය කිරීමට නම් ඔබට දුරස්ත ස්ථානයක සිට උපකරණ පාලනය කිරීමට නම් right බලන්න ඉතින් දාගන්න නිවසේ ඇති ජාල උපක්‍රමයට සම්බන්ධතාවක් නොමැති ස්ථානයක සිට එහෙමයි අපි අනේ බයි දුරස්ත ක්‍රමවේදයක් නිවසේ ජාලක උපක්‍රමයට සම්බන්ධ වෙනවා. නමුත් ඔයාලට සරලව පහසුවෙන් Wi-Fi තාක්ෂණය ඔස්සේ වගේ නිවසේ තියෙන රවුටර් එකට සම්බන්ධ වීමේ හැකියාවක් නැති අවස්ථාවක් ගැන තමයි මේ කතා කරන්නේ. රයිට්? ඔයා ගෙදරම ඉන්නවා නම් ගෙදර රවුටර් එකට ඉතාමත් පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න ඔයාගේ ගෙදර තියෙන පානදුරේ ඔයා රස්සාව කරන්නේ කොළඹ. ඒතකොට මේ වගේ අවස්ථාවකදී ඔයාට ඉතාමත් සරලව පහසුවෙන් ඔයාගේ ගෙදර නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන්න බෑ. ගෙදර රවුටර් එකට සම්බන්ධ වෙන්න බෑ. හැබැයි ඔයාට ජාලය අන්තර්ජාලය හරහා මේ ඔයාගේ ගෙදර තියෙන මේ ස්මාර්ට් එන්වයරන්මන්ට් එක සමග සම්බන්ධ වෙන්න පුළුවන් මේ සියලු දේ අන්තර්ජාලයට සම්බන්ධ කරලා දෙන්න. right පැහැදිලිද? හරි අපි ඉස්සරහ ලියමු. right දුරස්ත ස්ථානයක සිට සුහුරු පරිසරය පාලනය කිරීමට නම් right මෙම සුහුරු පරිසර පද්ධතිය right smart environment system සුහුරු පරිසර පද්ධතිය අන්තර්ජාලයට සම්බන්ධ කර තිබීම වැදගත් වේ. අන්තර්ජාලයට සම්බන්ධ කර තිබීම වැදගත් වේ. අන්තර්ජාලයට සම්බන්ධ කර තිබීම වැදගත් වේ. හරි. ඕකේ. එතකොට මේකේ උත්තරාංක 5 කියන එක පැහැදිලි. පුතා බලන්න ප්‍රශ්නාංක 13 ඔයාලට තේරෙන විදිහට මොකද්ද මේකේ උත්තරේ කියලා. හරි. පුතා බලන්න මෙන්න මේ ප්‍රශ්නාංක 13 right ප්‍රශ්නාංක 13 සඳහා ඔයාගේ උත්තරේ මොකද්ද කියලා මට ඉක්මනට chat එකට දාන්න. ප්‍රශ්නාංක 13ට ඔයාගේ උත්තරේ මට chat එකට දාන්න. පුතා ගැටලුවක් නැහැ ඔයාට හරිය කියලා හිතන උත්තරේ මට ඉක්මනට chat එකට දාන්න. මම දාන්න බලන්න මේකේ උත්තරේ මොකද්ද කියලා ඔයාලට හිතෙන්නේ. බලමු මේ බලන්න. මේ ප්‍රශ්න අහන්නේ පහත කුමකින් කාර්යබද්ධ නොවන නැත්නම් non functional requirement එකක් නැත්නම් non functional අවශ්‍යතාව දැක්වේද කියලා. right මේක පුතා පැහැදිලිවම දෙන කාරණයක් තමයි non functional කිව්වට පස්සේ ඔයා කරන්න යන කාර්යයට බද්ධ නොවිච්ච අවශ්‍යතාව තමයි මේ. කියන්නේ මේකෙදි කතා කරන්න ඕන කාර්යයක් ගැන නෙමෙයි. කාර්යයේ තියෙන වටේ තියෙන දේවල්. උදාහරණයක් විදිහට ලිමිටේෂන් එකක්, කාර්යක්ෂමතාවක්, පාටක්, එහෙමත් නැත්නම් හැඩයක්, right ආරක්ෂා සම්බන්ධ සිකියුරිටි සම්බන්ධ දෙයක්, right මේකෙදි මේ අර අපි සාමාන්‍ය ෆන්ක්ෂන්ස් ගත්තොත් එහෙම දත්ත ගබඩාවට දත්තයක් ඉන්සර්ට් කිරීම. උදාහරණයක් විදිහට අපි ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මේ විදිහට ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් පද්ධතියට පොත් ඇතුළත් කිරීම කළ යුතුය. right පද්ධතියට පොත් ඇතුළත් කිරීම කළ හැකි විය යුතුය. එතකොට අපි ඒක ගත්තොත් පොත් ඇතුළත් කිරීම කළ හැකි විය යුතුය වගේ දෙයක් ගත්තොත් එහෙම ඒ අපි කතා කරන්නේ ක්‍රියාවලියක්. නැත්නම් අපි පද්ධතියෙන් කරගන්න බලාපොරොත්තු වෙන යම්කිසි ක්‍රියාවලියක් කියන්නේ. යම්කිසි හැකියාවක් කියන්නේ. right එහෙමනම් ඒව යන්නේ පුතා
කාර්යබද්ධ අවශ්‍යතා functional requirements විදියට. ඔයාලට තිබ්බොත් මෙහෙම දෙයක් library management system එකකට පොත් ඇතුළත් කිරීමේදී right තප්පර 10ක් ඇතුළත පොත් ඇතුළත් කිරීම කළ හැකි වේ යුතුයි. අර තප්පර 10ක් කියන කාරණේ එක්ක තිබ්බොත් එයා කතා කරන්නේ පොත් ඇතුළත් කිරීම නෙමෙයි ඒක සම්බන්ධ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් ගැන. මොකද එයා කාර්යක්ෂමතාවයක් ගැන තමයි අතර කතා කරලා තියෙන්නේ. right පැහැදිලිද? හරි. අපි ඒ පොඩි අයිඩියා එකක් ඔළුවේ තියාගෙන මේ ප්‍රශ්නේ බලමු. රූපයක් Tamanගේ පැතිකඩ ඡායාරූපය ලෙස පද්ධතියට උඩුගත් කිරීමට පරිශීලනයකට අවස්ථාව තිබිය යුතුය. පැතිකඩ ඡායාරූපයක් පද්ධතියට උඩුගත කිරීමට නැත්නම් අප්ලෝඩ් කිරීමට පරිශීලනයකට අවස්ථාව තිබිය යුතුය. එතකොට පොතක් උඩුගත කිරීමට හැකියාව තියෙනවා නම් right පින්තූරයක් උඩුගත නැත්නම් ප්‍රොෆයිල් පික්චර් එකක් අප්ලෝඩ් කරන්න හැකි වෙන්න ඕනේ. පද්ධතියෙන් එහෙම දෙයක් කරන්න හැකි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකේ තියෙන කාර්යබද්ධ අවශ්‍යතාවය. පැහැදිලිද? රූපයක් තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් නැත්නම් පැතිකඩ ඡායාරූපයක් ලෙස පද්ධතියට උඩුගත කිරීමට අවස්ථාව තිබිය යුතුයි. මේ කියන්නේ කාර්යබද්ධ අවශ්‍යතාවයක්. يعني එහෙම ෆොටෝ එකක් දාන්න පුළුවන් නේද? උදාහරණයක් ගන්න Facebook නැත්නම් WhatsApp ගන්න. WhatsApp හරි Facebook හරි ඕන එකකට ඔයාගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන හැකියාව. කියන්නේ පද්ධතියේ තියෙන හැකියාව. right ඊළඟ එක දැන් පද්ධතියෙන් කරගන්න පුළුවන් කාර්යයක්. පද්ධතියට ෆොටෝ එකක් දාන්න පුළුවන් කියලා කියන්නේ පද්ධතියෙන් කරගන්න පුළුවන් කාර්යයක්. පැහැදිලිද? හරි. දෙක පිටවීම පරීක්ෂා විදිහට චෙක් අවුට් අදාළ බදු අනුපාත ඇතුළත නිවැරදි ඉන්වොයිස් අගය ගණනය කළ යුතුය. නිවැරදි ඉන්වොයිස් අගය ගණනය කිරීම පද්ධතියට කළ හැකි වෙන්න ඕන. right නිවැරදිව ඉන්වොයිස් එක අගය නැත්නම් ඉන්වොයිස් වැලියු එක හරියට ගණනය කරන්න පුළුවන් වෙන්න ඕනේ පද්ධතිය. ඒක පද්ධතිය කරන්න පුළුවන් කාර්යයක් නැත්නම් පද්ධතියේ තියෙන හැකියාව. හරිද? තුන්වෙනි එක බලන්න. පද්ධතියේ සේවා පැවැත්ම service availability security service availability right something other than the function requirement right 99.9ක් සපුරාලිය යුතුය. ඒ කියන්නේ පද්ධතිය ගත්තොත් අවස්ථා 100කදී 99.9ක්ම පද්ධතිය වැඩ කරන්න ඕන. right මෙන්න මේ C කියන අවශ්‍යතාවය ගත්තොත් මේ අවශ්‍යතාවය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. ඒ කියන්නේ මේකෙන් කියන්නේ පද්ධතියෙන් වෙන ක්‍රියාවලියක් නෙමෙයිනේ. පද්ධතියට කළ හැකි දෙයක් නෙමෙයි. මේ කියන්නේ පද්ධතියේ තිබිය යුතු ගුණාංගයක්. මේ කියන්නේ පද්ධතියේ තිබිය යුතු ගුණාංගයක්. පද්ධතියේ හැකියාවක් නෙමෙයි මේ කියන්නේ. ඉන්වොයිස් එකේ ගණනය කළ හැකි විය යුතුය. පරිශීලකට එයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කියන්නේ පද්ධතියෙන් අපිට කරගන්න පුළුවන් කාර්යයක්. පද්ධතියෙන් අපිට කරගන්න පුළුවන් කාර්යයක්. right ඔයාගේ මොබයිල් ෆෝන් එක ගත්තොත් කෝල් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. right SMS එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. right අපිට දාපු ඇප් එකක් ඔන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තාපතද SMS එකක් සෙන්ඩ් කරලා තප්පර දෙකෙන් සෙන්ඩ් වෙන්න ඕනේ. එහෙම තිබ්බොත් ඒ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. කෝල් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. SMS එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇප් එකක් ඕපන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. right ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වගේ දේවල් තිබ්බොත් මේ ඔක්කොම කාර්යබද්ධ අවශ්‍යතා. ඒ කියන්නේ ඔයාගේ දුරකථනයෙන් අපිට කරගන්න පුළුවන් ක්‍රියාවක්. හරිද? හිතන්න ඕන විදිය එකයි. දුරකථනයෙන් අපිට කරගන්න පුළුවන් ක්‍රියාවක්. හැබැයි කිව්වොත් SMS එක තප්පර දෙකෙන් කරන්න පුළුවන්. තප්පර දෙකෙන් යවන්න පුළුවන් වෙන්න ඕන. සෙන්ඩ් කළා. ඒක SMS එක යවන්න පුළුවන් වෙනවයි කියන ක්‍රියාවලිය ගුණාංගය. ෆෝන් එක ඔන් කරොත් 100%ක්ම ඒක ඔන් එකේ තියෙන්න ඕනේ. ෆෝන් එක අපි ඔෆ් කරාට ඔන් කරාට පස්සේ ඔටෝමැටිකලි ඔෆ් වෙන්න බෑ. බැටරි වැහලා නැත්තම්. right එතකොට අපි කිව්වොත් ෆෝන් එකක් 99.9ක්ම available නැත්තම් සේවා පද්ධති පැවැත්මක් තියෙන්න ඕනේ කියලා ෆෝන් එකකට. ඒක ෆෝන් එකේ තියෙන ෆෝන් එක අපිට කරගන්න ක්‍රියාවලියක් නෙමෙයි හැබැයි ෆෝන් එකේ තියෙන ගුණාංගය. right ෆෝන් එකේ බර ග්‍රෑම් 100ක් 200ට අඩු විය යුතුය. ඒක ෆෝන් එකේ කාර්යබද්ධ අවශ්‍යතාවයක් නෙමෙයි. කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. ඔයාලට මම හිතනවා බුදා මම මේ කියන කාරණේ පැහැදිලි වෙනවා ඇති කියලා. right දැන් අපි කෝල් එකක් ගන්න අපි ගත්තොත් එහෙම කීපෑඩ් එක. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ දැන් මේ ෆෝන් එකේ කීපෑඩ් එක. right දැන් මේක ටිකක් ලස්සනට දැන්
කළු පාට සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක කළු පාට අකුරු වලින් තියෙන්නේ right දැන් මේ වගේ දෙයක් අපිට පේන දෙයක් ගැන කිව්වොත් එහෙම දැන් මේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක කළු පාට අකුරු වලින් දුරකථන ඉලක්කම් පැවතිය යුතුය right හැබැයි ඒක කියන්නේ අපිට කරගන්න පුළුවන් දෙයක්ද ෆෝන් එකෙන්? ඒ කියන්නේ ෆෝන් එකෙන් අපිට වෙන සේවාවක්ද? නෑ. මේ අපිට කියන්නේ ඒ අර ඇප්ලිකේෂන් එකේ තියෙන appearance එක කියන්නේ. right මේ තියෙන ඇප්ලිකේෂන් එකේ appearance එක කියන්නේ. ඇප්ලිකේෂන් එකේ appearance එක ගැන කතා කරන දේවලුත් අපි යන්නේ මොනවද? කාර්යබද්ධ නොවන අවශ්‍යතා. ඒ කියන්නේ එයා කාර්යයකට බද්ධ වෙලා නැහැ. එයා කාර්යයක් ගැන නෙමෙයි කතා කරන්නේ. කාර්යයක තියෙන ගුණාංග ගැන. හරිද? එතකොට මේ බෙදිල්ල අපි ඔළුවේ අපි තියාගෙන තමයි මේ ප්‍රශ්න උත්තරේ දෙන්න ඕනේ. මේකේ උත්තරේ වෙන්නේ උත්තராංක C. මේක උත්තරේ වෙන්නේ උත්තராංක C. right? උදාහරණ පැහැදිලි කරලා ඉතල මේක. right? හරි. අපි යමු නිකන් සරල ලයින් එකක් දාගන්න. right? කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයන් ලෙස අවස්ථාවෙන් ලෙස පද්ධතිය ආරක්ෂක විධිවිධාන කාර්යක්ෂමතාවයන් කාර්යබද්ධ අවශ්‍යතාවල ගුණාංගයන් කාර්යබද්ධ අවශ්‍යතාවල ගුණාංගයන් ආදිය දැක්විය හැකිය. හරි? හොඳයි. උදා බලන්න මේකේ පිළිතුරු අංක 14 ප්‍රශ්න අංක 14 මම කරන්නේ. ප්‍රශ්න අංක 14 බලන්න. උත්තර අංක 4. මේ කෙලින්ම දීලා තියන්නේ chart එක දීලා chart එකේ දේවල් ටික තමයි අහලා තියෙන්නේ. බොහොම සරල ප්‍රශ්නයක් මේ. right? උත්තර අංක 4. වන්න 15 සිට 17 පස්සඳා පිළිතුරු සැපීම පහත් දක්වන දත්ත සමුදා වගුව සලකන්න. right? දැන් සලකගෙන ඉන්න තියෙන්නේ මේ වගුව දිහා. මොකද බලන්න මේකේ තියෙන්නේ මොනවද කියලා. ස්ටුඩන්ට් ID එක තියෙනවා, ඉවෙන්ට් ID එක තියෙනවා, ඉවෙන්ට් නේම් එක තියෙනවා. එතකොට ස්ටුඩන්ට් ස්පෝර්ට්ස් කියලා ටේබල් එකේ නම ඒකේ ස්ටුඩන්ට් ID එක එයා සම්බන්ධ වෙන ඉවෙන්ට් එක සහ ඉවෙන්ට් එකේ නම මෙතන තියෙනවා. right? ඉතින් දැක්කා. බලන්න. ඉහත වගුව පවතින්නේ කුමන ප්‍රමත ආකාරයකටද කියලා අහනවා. ඉහත වගුව පවතින්නේ කුමන ප්‍රමත ආකාරයකටද කියලා අහනවා. right? මම විනාඩියක් දෙන්න මොකද්ද මේකේ තියෙන ප්‍රමත ආකාරය? මේ වගුව දැක්කම අපිට බොහොම පැහැදිලි මේකේ මල්ටි වැලියු ඇට්‍රිබියුට් නැහැ කියන එක. right මේකේ මල්ටි වැලියු ඇට්‍රිබියුට් නැහැනේ. ඒ කියන්නේ අර කමා දාලා අගයන් දෙකක් තුනක් ලියන විදිය නැහැ මේකේ. right උදාහරණ ටෙලිෆෝන් නම්බර්ස් වගේ ගත්තොත් ටෙලිෆෝන් නම්බර්ස් එකක් හෝ කීපයක් අපිට කමා දාලා ලියන්න පුළුවන්. හැබැයි මේකේ එහෙම එකක් පෙන්නලා නැහැ. right අපි සරලවම කිව්වොත් මොනවද? පළවෙනි ප්‍රමත ආකාරය අපි කතා කරන්නේ all value should be atomic. හැම value එකක්ම තනි අගයක් විදිහට තියෙන්න ඕනේ. හැම කොලම් එකක තියෙන හැම අගයක්ම තනි අගයක් විදිහට තියෙන්න ඕනේ කියලා තමයි අපි කතා කරන්නේ. එතකොට ඒක තමයි පළවෙනි ප්‍රමත ආකාරයේදී අපි සාකච්ඡා කරන්නේ. දැන් වගුවක් පළවෙනි ප්‍රමත ආකාරයේ තියෙනවායි කියලා කියන්නේ ඒ වගුවේ තුල තියෙන සියලු අගයන් තනි අගයන් විදිහට තියෙනවා මෙන්න මේ වගේ. ස්ටුඩන්ට් ID කිව්වොත් උඩට එක අගයක් හම්බෙන්නේ. ඉවෙන්ට් ID කිව්වොත් උඩට එක අගයක් හම්බෙන්නේ. ඉවෙන්ට් නේම් කිව්වොත් උඩට එක අගයක් හම්බෙන්නේ. right තනි අගයන් විදිහට තියෙනවා. මේක තමයි පළවෙනි ප්‍රමතාකාර රික්වයර්මන්ට් එක. එතකොට වගුවක තියෙන සියලු தත්ත්වයන් තනි අගයන් විදිහට තියෙනවා නම් අපිට ඒ වගුව පළවෙනි ප්‍රමතාකාරය කියලා කියන්න පුළුවන්. අපි බලමු දැන් දෙවන ප්‍රමතාකාරය කියන්නේ මොකක්ද කියලා. දෙවන ප්‍රමතාකාරය කියන්නේ මොකද? හොඳට මතක් කරලා බලන්න. මම රූප සටහන් එක්ක අර ඊතල දාලා ඔයගොල්ලන්ට ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්සිස් අපි අඳපු වෙලාවේ right සාකච්ඡා කළා යම් කිසි කොලම් එකක්
මූලික නොවන අගයක් මත හෝ මූලික කී එකේ නැත්නම් ප්‍රයිමරි කී එකේ කොටසක් මත right යම්කිසි කොලම් එකක් මූලික නොවන යම්කිසි කොලම් එකක් කී එකේ කොටසක් මත ඩිපෙන්ඩ් වෙනවා නම් යම්කිසි කොලම් එකක් කී එකේ කොටසක් මත ඩිපෙන්ඩ් වෙනවා නම් ඒ කියන්නේ partial dependencies යම්කිසි කොලම් එකක් කී එකේ කොටසක් මත මේකේ student id එකයි event id එකයි ගත්තම right ඒ ටේබල් එකේ ඒ keys දෙක එකතුව තමයි primary key එක වෙන්නේ. එතකොට මේක many to many relationship එකකට හැදිච්ච ටේබල් එකක්. හරිද? many to many relationship එකකට හැදිච්ච ටේබල් එකක්. එහෙමනම් මේකේ key එක වෙන්නේ student id එකයි event id එක දෙකේම එකතුව නම් හැබැයි ඔයාලට බැලුවම පේනවා මේක event name කියන කොලම් එක event id කියන කොලම් එකත් මත ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඔයා event id එක දන්නවා නම් ඔයාට event name එක හොයාගන්න පුළුවන්. හරිද? event id එක දන්නවා event name එක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ event name එක ඩිපෙන්ඩ් වෙනවා event id එක මත. right event name එක ඩිපෙන්ඩ් වෙනවා event id එක මත පමණක්. මොකද ඔයාට student id එකයි event id එකයි දෙකම ඕන වෙන්නේ නෑ පුතා. event name එක මොකද්ද කියලා හොයාගන්න. ඔයාට event name එක හොයාගන්න පුළුවන් event id එක විතරක් දන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් S02 කියන කැරම්. S02 කොහේ හරි තිබ්බොත් event name එක වෙන්නේ කවුද? කැරම්. මේ පේනවද? ඒ කියන්නේ මේක event name එක depend වෙනවා කාමතද? event id එක මත. එහෙමනම් මේ විදිහට partial dependency යක් මූලික යතුරේ කොටසක් මත තවත් කොලම් එකක් පදනම් වෙලා තියෙනවා. මේ වගේ අවස්ථාවකදී මේක දෙවන ප්‍රමත අවස්ථාවේ නැහැයි කියලා තමයි අපි කියන්නේ. දෙවන ප්‍රමත අවස්ථාවේ නැහැයි කියලා තමයි කියන්නේ. එහෙනම් මෙයා දෙවන ප්‍රමත අවස්ථාවේ නැත්තම් මෙයා ඉන්න ප්‍රමත අවස්ථාව වෙන්නේ පළමු ප්‍රමත අවස්ථාව. first normalization form. මේක උත්තරේ වෙන්නේ උත්තර අංක 2. උත්තර අංක 2. right? මේක උත්තර අංක 2 දාලා 15ට ඉක්මනට ලියන්න පොඩි වාක්‍යයක්. ලියන්න. කොහමද මෙහෙම ලියන්න. right? හරි ලියන්න. මූලික යතුරේ කොටසක් මත මම මේ සම්පූර්ණ මම මේවට දෙන්නේ සම්පූර්ණ ඩෙෆිනිෂන් එක නෙමෙයි කොහොම සරලව ඔළුවේ තියා ගන්න පුළුවන් ඩෙෆිනිෂන් එකක්. මූලික යතුරේ කොටසක් මත මූලික යතුරේ කොටසක් මත වගුව තුල ඇති අනෙක් උපලැකියාවක් අනෙක් උපලැකියක් නැත්නම් කොලම් එකක් අපි උපලැකියක් නෙමෙයි වැරදුනා දාන්න තීරුවක් මූලික යතුරේ කොටසක් මත වගුවේ තීරුවක් නැත්නම් කොලම් එකක් මූලික නොවන යතුරක් මත වගුවේ කොලම් එකක් පදනම් වේ නම් එය partial dependency වරණ දාන ආංශික පරායත්තතාව partial dependency වරණ දාන ආංශික පරායත්තතාව partial dependency වරණ දාන ආංශික පරායත්තතාව ඇති අවස්ථාවක් ලෙස සලකුණු ලබයි. ඇති අවස්ථාවක් ලෙස සලකුණු ලබයි. අවස්ථාවේ සලකුණු ලබයි. එම නිසා මෙය දෙවන ප්‍රමතකරණය නොමැත.
දෙවන ප්‍රමතකරණය නොමැත. right දෙවන ප්‍රමතකරණය නොමැත. දෙවන ප්‍රමතකරණය නොමැති නිසා මෙය පළවන ප්‍රමතකරණය හෝ ප්‍රමතකරණ අවස්ථාවක පළවන ප්‍රමතකරණය හෝ ප්‍රමතකරණ අවස්ථාවක නොමැති ලෙස සිටිය හැකිය. right නමුත් සෑම උපලැකියකම ඇති අගය තනි අගයක් වන බැවින් all value should be atomic. All values should be atomic. තනි අගයක් වන බැවින් වන දාන all values should be atomic. වන බැවින් right මෙය පළමු ප්‍රමත ආකාරයේ ඇති බව සැලකිය හැකියි. හරි. හොඳයි. හරි ඒක ලියාගත්තට පස්සේ පුතා මම ඔය බලාපොරොත්තු වෙනවා ඔය SQL notes සියලු දේ අපි සාකච්ඡා කරපු right නැවත වාරයක් බලන්න. අතිශය වැදගත්. MCQ බහුතර ප්‍රමාණයක් එනවා පේපර් එකට. right අපි ඒවට ආන්සර් කරන්න නම් මේ තියරි එක තියෙන්න ඕනේ. right ඒකෙන්ද නැවත පොඩ්ඩක් බලන්න මේ ප්‍රමත ආකාර සහ SQL core නිර්මාණය කිරීම කරන්නේ කොහොමද කියන්නේ. මේ දේවල් අතිශය වැදගත්. හරි. හරි. ප්‍රශ්න අංක 16 ඉක්මනට බලන්න. එකට සංයුක්ත ප්‍රාථමික අතුරක් පවතී කියලා කියනවා. B එකෙන් කියනවා event name උපලැකිය. නැත්නම් කොලම් එක උපලැකිය. student sport වගුවේහි ප්‍රාථමික අතුර මත පූර්ණ පරායත්තතාවයක් දක්වනවා. ඒ කියන්නේ student sport table එකේ තියෙන සම්පූර්ණ key එක ඕනේ. ඒ කියන්නේ student ID සහ event ID කියන දෙකම ඕනෙලු මේ event name කියන එක හොයාගන්න. ඒක තමයි අපි කියන්නේ පූර්ණ පරායත්තතාවය full dependence. හැබැයි අපි පළවෙනි උත්තරේදී අපි සාකච්ඡා කළා අපිට event name එක හොයාගන්න ඕන වෙන්නේ event ID එක විතරයි. ඒතකොට මේක පූර්ණ වශයෙන් key එක මත පරායත්ත වෙන්නේ නැහැ. key එකේ කොටසක් මත පරායත්ත වෙනවා. අපි ඒකට කියනවා පුතා partial dependency එහෙම නැත්නම් ආංශික පරායත්තතාව. ඒතර ආංශික පරායත්තතාවක් තියෙන තමයි 15 වෙනි ප්‍රශ්නේදී අපි කිව්වේ මේක දෙවන ප්‍රපදාකාරය නැහැ කියලා. right හැබැයි 16 දී එතකොට දෙන B කියන ස්ටේට්මන්ට් එක නැත්නම් B වගන්තිය අනිවාර්යයෙන් වැරදි. හේතුව තියෙන්නේ event ID event name එක හොයාගන්න student sport වගේ තියෙන ප්‍රාථමික අතුරු වෙන sport ID සහ event ID කියන දෙකේම එකතු ඕන වෙන්නේ නැහැ. හරිද? B වැරදි. event ID කියන්නේ candidate key එකක්ලු. event ID අපි candidate key කියලා ගන්නේ right අපි සාමාන්‍ය candidate කියලා කියන උදාහරණ විදිහට ගමු ලංකාවේ ඡන්දයකදී candidate කියලා කියන්නේ එක්කෝ අපි දැන්ට වෙච්ච ප්‍රෙසිඩන්ට්ස් දෙන්න ගත්තොත් අපි A කියන කෙනෙක් සහ B කියන කෙනෙක් ගත්තොත් candidate කියලා ගන්නේ A එක්කෝ ප්‍රෙසිඩන්ට් වෙන්න පුළුවන් එක්කෝ B එක්කෝ ප්‍රෙසිඩන්ට් වෙන්න පුළුවන් right එක්කෝ A ප්‍රෙසිඩන්ට් වෙන්න පුළුවන් එක්කෝ B ප්‍රෙසිඩන්ට් වෙන්න පුළුවන් එතකොට හැබැයි දෙන්නන්ගේ එක්කෙනයි ප්‍රෙසිඩන්ට් විදිහට තේරෙන්නේ event ID එක කියලා කියන්නේ candidate key එකක් නෙමෙයි මොකද
අපිට මේකේ කොම්පොසයිට් කී එක නැත්නම් සංයුක්ත යතුරු හදාගන්න පාවිච්චි කරලා තියෙන ස්පෝට් ID එකයි sorry ස්ටුඩන්ට් ID එකයි ඉවෙන්ට් ID එකේ දෙකේම එකතුව කී එකක් වෙනවා මිසක් අපිට මේකේ ඉවෙන්ට් ID එක විතරක් කී එකක් විදියටවත් ස්ටුඩන්ට් ID එක විතරක් කී එකක් විදියටවත් ගන්න බෑ. ඒ දෙන්නගේ එකතුව කී එකක් විතර ගන්න පුළුවන්. කොම්පොසයිට් කී එකක් නැත්නම් සංයුක්ත ප්‍රාථමික යතුරක් විතර ගන්න පුළුවන්. right පැහැදිලිද? ඒකයින්ද මේකේ B තරදී මේකේ C තරදී මේක උත්තරේ වෙන්නේ 16 උත්තර අංක 1. 16 උත්තර අංක 1. සංයුක්ත යතුර පවතී කියලා කියන්නේ අපි ඒකට පොඩි වගන්තියක් දාගමු. කියන්න ස්ටුඩන්ට් ස්පෝර්ට් වගුවේහි කියන්න ස්ටුඩන්ට් ස්පෝර්ට් වගුවේහි ස්ටුඩන්ට් ස්පෝර්ට් වගුවේහි සංයුක්ත යතුර වනුයේ right බලන්න දාන්න කොම්පොසයිට් කී එක. සංයුක්ත යතුර වනුයේ ස්ටුඩන්ට් ID හා ඉවෙන්ට් ID යන දෙකේම එකතුවයි. ස්ටුඩන්ට් ID හා ඉවෙන්ට් ID යන දෙකේම එකතුවයි. එතකොට ඒ විතරයි මේකේ නිවැරදි වෙන්නේ. පැහැදිලිද? හරි. 17 කොට බලන්න. ස්ටුඩන්ට් ස්පෝර්ට් වගුවට ඒජ් අනුවෙන් නව ශ්‍රේෂ්ඨයක් එකතු කළ යුතු වන අතර නව ශ්‍රේෂ්ඨයේ අගයන් 10ට වඩා වැඩි විය යුතුයි. ස්ටුඩන්ට් ස්පෝර්ට් වගුවට ඒජ් අනුවෙන් නව ශ්‍රේෂ්ඨයක් එකතු කළ යුතු වන අතර නව ශ්‍රේෂ්ඨයේ අගයන් 10ට වඩා වැඩි විය යුතුයි. මේකේ ඇත්තටම ඔය ඒජ් කියන කොලම් නේම් එක කොහෙවත් සම්බන්ධ වෙලා නැහැ නේද උත්තර පහටම. right මේකේ උත්තර පහේම ඒජ් කියන එකක් නැහැනේ. මේ හොඳට බලන්න මේකේ උත්තර පහේම ඒජ් කියලා එකක් නැහැ නේද? නැහැනේ. එතකොට මේකේ කියන්නේ ස්ටුඩන්ට් ස්පෝර්ට් කියන වගුවක් තියෙනවා. ඒ වගුවට අලුතෙන් කොලම් එකක් දාන්න ඕනේ. වගුවට ඒ ශරණ නම ශේෂ්ඨයක් නැත්නම් අලුතෙන් කොලම් එකක් නැත්නම් අලුතෙන් උපලකියක් එකතු කරන්න ඕනේ කියලා තමයි කියන්නේ ප්‍රශ්නේ. ඕල්ටර් ටේබල්. ටේබල් එක ඕල්ටර් කරන්න. ටේබල් එකේ නම ස්ටුඩන්ට් ස්පෝර්ට් ඇඩ් කොලම් නේම්. ඇඩ් ද කොලම් නේම් ගත්තම ඒජ් එන්න ඕනේ මේ එකකවත් ඒජ් නැහැ මේකේ උත්තර පහම වැරදි. මේක ඔයා කැමති උත්තරය මොන උත්තරය දැම්මත් මේකේ ලකුණු වාට හම්බ වෙනවා. right මේක උත්තර පහම වැරදි මේකේ මොන උත්තරය දැම්මත් ඔයාට ලකුණු හම්බ වෙනවා. right right අපි කොහොමද එතකොට මේකට කොලම් එකක් දාන්නේ right කොලම් එකක් දානවා නම් ඔයා මෙන්න මේක මේ විදිහට ස්ටේට්මන්ට් එක තියෙන්න ඕනේ ඔයාගේ කමාන්ඩ් එක මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ alt table කියලා ටේබල් නේම් එක එතකොට ඔයා මෙන්න කමාන්ඩ් එක දානවා නම් alt table name එක කවුද student sport right add කවුද column name එක මේකේ age data type එක වෙන්නේ එතකොට int right data type එක වෙන්නේ integer අපිට ඔක number කියලා යන්නත් පුළුවන් right මේකෙදි අපිට check එකක් ඕන වෙනවා මේක තමයි කොලම් ආන්සර් එක වෙන්නේ නමුත් එහෙම ආන්සර් එකක් මේකේ නැහැ මේකේ පහම ඔයා මොන උත්තර දුන්නත් මේක උත්තරේ නිවැරදි විදිහට ගන්න නම් මේක උත්තරේ නැති හින්දා හරි
අපි 18 බලන්න 18 දත්ත හැසුරුම් භාෂාව නැත්නම් DML data manipulation language නොමැති SQL විධානයක් වන්නේ පහත කුමක්? DML එකකින් data manipulation data definition language data manipulation language කියලා language දෙකක් තියෙනවා අපි සාකච්ඡා කළා. උදාහරණයක් විදියට දත්ත වගුවක් තුල තියෙන දත්ත වලට වෙනස්කම් කරනවා නම් අපි ඒවට යන data manipulation language එහෙම නැත්නම් දත්ත හැසුරුම් භාෂාව කියන්නේ. ඒ කියන්නේ දත්ත වගුවේ තියෙන දත්ත වලට අපි මොන හරි කරන්නේ. දත්ත වගුවේ තියෙන දත්ත ලබා ගන්න, දත්ත වගුවට දත්ත දාන්න, දත්ත වගුවේ දත්ත අප්ඩේට් කරන්න, දත්ත වගුවේ දත්ත ඩිලීට් කරන්න වගේ දේවල් කරනවා. DDL operations කියලා අපි කියනවා data definition language එකේදී. right? මෙතෙන් දැන් භාවිතා කරන්නේ දත්ත වගුවේ තියෙන දත්ත නෙමෙයි. දත්ත වගු නිර්මාණය කිරීම. දත්ත ගබඩා නිර්මාණය කිරීම ආදී දේවල්. right. එතන මෙයා අහන්නේ දත්ත හැසුරුම් භාෂාවේ නොමැති SQL විධානයක් වන්නේ කුමක්ද කියලා. delete command එක භාවිතා කරනවා දත්ත වගුවකින් දත්ත ඉවත් කරන්න. insert command එක භාවිතා කරනවා දත්ත වගුවට දත්ත දාන්න. select command එක අපි භාවිතා කරනවා දත්ත වගුවකින් දත්ත ලබා ගන්න. update command එක භාවිතා කරනවා දත්ත වගුවක තියෙන දත්ත යාවත් කාලන කරන්න එහෙම නැත්නම් අප්ඩේට් කරන්න. create command එක භාවිතා කරන්න එක්ක database එක නිර්මාණය කරන්න create database. ඒ වගේම දත්ත වගුවක් නිර්මාණය කරන්න create table. එතකොට table එකක් නිර්මාණය කිරීම, ඒ වගේම දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම ආදී දේවල් යන්නේ data manipulations language එකට නෙමෙයි. වෙන data definition language. දත්ත අර්ථකථනය කරනවා. දත්ත කොයි වගේද? table එක කොයි වගේද? දත්ත ගබඩාව කොයි වගේද? ආදී දේවල් ප්‍රකාශ කරන්නේ. right? එතකොට ඔය create command එක තමයි DML භාෂාවෙන් නොමැති විධානය වෙන්නේ. DML විධානය තමයි create command එක තමයි DML වල නොමැති විධානය වෙන්නේ. මේකේ පිළිතුරු අංක 1. අංක 1. right? හොඳයි. අපි ඒක එහෙමම තියලා බොහොම සරල දෙයක්. ආය ලියන්න දෙයක් නැහැ. ප්‍රශ්නාංක 19 ඉතාමත් ඉක්මනින් බලන්න. ප්‍රශ්නාංක 19 ඉතාමත් ඉක්මනින් බලන්න. ඔන්න හරි. මේකේ අහලා තියෙන්නේ මතක දුරාවලිය උත්තරාංක 3. 19 උත්තරාංක 3. right? මොකද මේ මතක දුරාවලියේ ඒ ස්ථානයේ තියෙන ඉතාමත් ඉක්මනින් කියවන්න පුළුවන්. right? ඉතාමත් ඉක්මනින්ම දත්ත ලබා දිය හැකි මතකයේ D ස්ථානයේ තියෙන්න ඕනේ වැඩි වේලාවක් වැඩි කාලයක් වැය කර දත්ත ලබා ගන්න පුළුවන් මතකයේ. right? ඒතකොට මේකද මෙමරියක් ගත්තොත් එහෙම වාගේ ස්ටෝරේජ් එකක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එතකොට අපි A කියලා කියන්නේ සකසන registers, cache, සසම්භාව්‍ය ප්‍රවේශ මතකය, ඊට පස්සේ ඝන අවස්ථාවේ solid state SSD, right? ඊළඟට අපිට තියෙනවා දෘಢ තැටි. මොකද ඔයා දන්නවා දෘঢ় තැටියට වඩා ඉතා ඉක්මනින් දත්ත කියවීමේ හැකියාවක් තියෙනවා SSD hard disk එකට. right? ඊළඟට D අවස්ථාවේ තියෙන්නේ චුම්බක පටිය. D අවස්ථාවේ තියෙන චුම්බක පටිය. හරි. අපි යමු ප්‍රශ්නාංක 20ට. පහත කවරක් දියුමය අංක ගණිත මෙහෙයුම් ප්‍රතිඵල ඉදිරිපත් කරයිද කියලා අහනවා. right? විනාඩියක් දෙන්න ඉක්මන් කළ පුතා මේක මේ ගාන හදමු. හොඳට බලන්න. පහත කවරක් දියුමය අංක ගණිතයේ මෙහෙයුම් ප්‍රතිඵල ඉදිරිපත් කරයිද කියලා අහන බොහොම සරලයි. මේක මේ විදිහට ලියා ගන්න. right? 1 1 බිංදුවයි බිංදුවයි 1 1 බිංදු 2. right? ඔය පිළිවෙලටම යට ඉලක්කම නැත්නම් දෙවෙනි ඉලක්කමත් ලියා ගන්න අඩු කිරීම දාලා බිංදුවයි 1 බිංදුවයි 1 බිංදුවයි 1 බිංදුව 1 1 බිංදුවයි 1 බිංදුවයි 1. හරි. මේකෙදි අපිට බිංදුවෙන් දෙයක් අඩු කරන්න බෑ.
මේ එකෙන් ගන්න වෙනවා. මේ එකෙන් මෙතනට ගත්තම එතන 2යි. ඒකෙන් නෑ මෙතනට ගත්තම මෙතන 2යි. දෙකෙන් එකක් 1යි. එකෙන් බිඳුවක් 1යි. මෙතන එක එහා පැත්තට ගියා. දැන් මෙතන බිඳුවයි තියෙන්නේ. right? පේනවා මේ බෝලයක් ලාවට පොඩි බෝලයක් තියෙනවා බිඳුවයි තියෙන්නේ. බිඳුව නෑ කඩු කරන්න බෑ නේද? මේ පැත්ත එකක් ගන්න ඕනේ. ඒතකොට ඉන්නේ 2ක්. දෙකෙන් නෑ 1යි. ඒතර බිඳුවයි. ආපහු අර විදියටම මෙතනින් එකක් ගත්තා මෙතන 2යි. දැන් මෙතන දුන්නා එතන 2යි. right? මෙන්න මෙතන දෙකෙන් එකක් 1යි. දෙකෙන් එකක් එකෙන් බිඳුවක් 1යි. මෙතන බිඳුවයි තියෙන්නේ. බිඳුව නෑ කඩු ගන්න බෑ. එහෙනම් මෙහා පැත්ත එක මේ පැත්තට ගන්න ඕනේ. 2යි දෙකෙන් එකක් 1යි. මේක තමයි අවසාන ආන්සර් එක වෙන්නේ. මතකතුව පාදයේ 2 කියලා දාන්න ඕනේ. right? මේක උත්තරේ වෙන්නේ 1යි 1.1 උත්තර අංක 3. උත්තර අංක 3. right? මෙතන ඉස්සරහට යන බිඳුව මෙහෙම දාන්න පුළුවන්. මොකද ඉදිරියට එන බිඳුව දැම්මත් කියලා අගේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. නමුත් මට පැහැදිලිව මේ විදිහට ආන්සර් ගන්න පුළුවන්. right? හොඳයි. 21. දෙකෙහි අනුපූරකය පිළිබඳ පහත ප්‍රකාශ නැත්නම් ප්‍රකාශ සත්‍ය වේද කියලා අහනවා. right? බලමු මේකේ උත්තරේ කීයද කියලා. 21. තප්පරයක් දෙන්න විනාඩි කිහිපයක් දෙන්න ඉක්මන් කළා මට මේක උත්තරේ වන්න පුතා. පරිගණකය කියලා කියන්නේ right ආකලන උපකරණයක්. right? අපිට දැන් ඔයාලට මේ වගේ ඉලක්කමක් හම්බ වුණා සුළු කරන්න. පරිගණකයට ගැටලුවක් තියෙනවා කොහොමද මෙන්න මේ ඔපරේෂන් එක කරන්නේ? ඒකෙන්ද අපි පරිගණකය තුලදී මේ හඳුන්වන්නේ 20 එකතු කිරීම ඍණ 5 කියලා. right? පරිගණන ආකලන කටයුතු නැත්නම් එකතු කිරීම කටයුතු බොහොම සරලව පහසුවෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් මෙතන එන ප්‍රශ්නේ තමයි අපි කොහොමද මේ ඍණ සංඛ්‍යා නිරූපණය කරන්නේ? right? මෙන්න මේ ඍණ සංඛ්‍යා කොහොමද නිරූපණය කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. මෙන්න මේ ධන සංඛ්‍යාව කොහොමද පරිගණකය තුල නිරූපණය කරන්නේ කියලා ප්‍රශ්නේ. මෙන්න මේකට උත්තරයක් හැටියට තමයි මේ දෙකෙහි අනුපූරකය කියන සංකල්පය ගණිතඥයන් විසින් ලබා දෙන්නේ. right? ඒකෙදි පැහැදිලිවම කියනවා සංඛ්‍යාවක දෙකෙහි නිරූපණය ගැන ඊට ඒක දෙකේ නිරූපණය එකේ බිඳුව විදියටත් බිඳුව එක විදියට ලියලා එකෙහි නිරූපණය අරගෙන ඒකට එකක් එකතු කළා දෙකේ නිරූපණය ගන්න පුළුවන් කියලා. right? මේක තව දෙයක් වැදගත්ම කාර්යයක් විදිහට කියනවා ධන සංඛ්‍යාවක දෙකේ නිරූපණය හරිද කියන්නේ ධන සංඛ්‍යාවක දෙකේ නිරූපණය නැත්නම් දෙකේ අනුපූරකය ධන සංඛ්‍යාවක දෙකෙහි අනුපූරකය 2's complement එක ධන සංඛ්‍යාවක දෙකෙහි අනුපූරකය එම සංඛ්‍යාවේ දෙකේ නිරූපණයමයි ධන සංඛ්‍යාවක දෙකෙහි අනුපූරකය එම සංඛ්‍යාවේ දෙකේ නිරූපණයමයි හැබැයි ඔයා ඍණ සංඛ්‍යාවක දෙකෙහි අනුපූරකය කියලා ඇහුවොත් එකේ දෙකේ නිරූපණය භාවිතා කරලා එකෙහි නිරූපණය අරගෙන ඒක ගන්න එකේ බිඳුව බිඳුව එක විදිහට ලියලා ඒ එකේ නිරූපණයට එකක් එකතු කරලා එන අවසාන බිඳුව තමයි ඍණ සංඛ්‍යාවක දෙකේ නිරූපණය වෙන්නේ දෙකෙහි අනුපූරකය වෙන්නේ දෙකේ නිරූපණය නෙමෙයි දෙකේ අනුපූරකය right මේ දෙකේ අනුපූරකේ පළමු සංඛ්‍යාව නැත්නම් පළමු පිටුව එකද බිඳුවද කියන එක මත එකී සංඛ්‍යාව ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද කියලා බොහොම සරලව පහසුවෙන් තෝරා බේරා ගන්න හැකියාව තියෙනවා. හරි.
පොඩි මතක් කර දීමක් කරේ අපි ඒකත් ඔළුවේ තියාගෙන මේ ප්‍රශ්නේ කරමු. අඩු කිරීම එකතු කිරීම වල සිදු කිරීම අනිවාර්යෙන් ටෝස් කම්ප්ලිමන්ට්ස් වලදී අපි සිදු කරන මේ විදිහට. ගණනය කිරීම වඩා කාර්යක්ෂමයි. ඔව් ටෝස් කම්ප්ලිමන්ට් ගණනය කිරීම අතිශය කාර්යක්ෂමයි. තා ඉක්මනින් පරිගණකය තුළ ගණිත කටයුතු සිදු කිරීමේ හැකියාව තියෙනවා. right. T ඍණ සංඛ්‍යා දෙකේ අනුපූරකයේ තුලම නිරූපණය කිරීමේ හැකි ඍණ සංඛ්‍යා දෙකේ අනුපූරකයේ තුලම නිරූපණය කිරීමට හැකි වෙනවා. දෙකේ අනුපූරකයේ තුල ඍණ සංඛ්‍යා නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. අර පළවෙනි පිටුව භාවිතා කළා. අපි මේක ගත්තොත් 21 1 2 3 නැත්නම් A B C කියන තුනම නිවැරදි. මේක අවසාන උත්තරය වෙන්නේ 5. හරිද? හරි. හරි. ඕකේ. 22 අපි ඉක්මනට කරමු. අපහාරකයින් නැත්නම් හැකර්ස් පිළිබඳ පහත කවර වගන්තියක් ප්‍රකාශ වළංගු වේද කියලා අහනවා. හොඳට ප්‍රශ්න කියවන්න. පහත කවර ප්‍රකාශයක් නැත්නම් ප්‍රකාශ වළංගු වේද? right මේක සමහරකට අවලංගු වේද කියලා අහනවා. තවද ඒකත් කියන වළංගු වේද වගේ ඕගොල්ලෝ වර්ධින්න තියෙන ඉඩ කඩ වැඩි. බොහොම ඉවසීමෙන් මේ ප්‍රශ්නේ කියවන්න ඕනේ. වළංගු වේද කියලා අහන්නේ. හැකර් කෙනෙක් කියලා කියන්නේ right ඔයයි මායි දැන් මෙතන මේ කරන Zoom meeting එක අපි නොදන්න පුද්ගලයෙක් විසින් අපේ මේ සම්බන්ධක ජාලය තුළ ඉඳගෙන අපිට නොදැනෙන පරිදි එයා අපි මේ හෝමාරු කරන දත්ත ලබා ගන්න පුද්ගලයන් තමයි මේ හැකර්ස්ලා කියලා කියන්නේ. right සමහරක් වෙලාවට මේ හැකර්ස්ලට පුළුවන් ඔයාගේ පරිගණකයට ඔයා නොදැනුවත්ව සම්බන්ධ වෙන්න. මගේ පරිගණකයට මම නොදැනුවත්ව සම්බන්ධ වෙන්න. right ඔයාලා පොඩි බේසික් අයිඩියා එක මේ හැකර් කෙනෙක් කියන කවුද කියලා. ඒ අයිඩියා එක ඔළුවේ තියාගෙන මේ ප්‍රශ්නේ බලමු. බලන්න. ඔවුන් අභියෝගයක් ලෙස ඇතැම් විට මුදල් වෙනුවෙන් වෙබ් අඩවිවලට හානි කරන ලෙස අනවශ්‍යයෙන් ප්‍රවේශ වන්නා වූ නීරස දිවියකට හුරු හුදකලා සමාජ විරෝධී යොවුන් වියේ පසුවන තරුණයන් වේ. ලස්සන වාක්‍යයක් ඈ. මේ වාක්‍ය ඔය ඇතැම් විට කියන ප්‍රකාශයේ තිබ්බේ නැත්තම් වැරදි. ඇතැම් විට කියන ප්‍රකාශය මේකේ තිබ්බ හින්දා මොකද හැකර් කෙනෙක් යොවුන් වියේ පසුවිය යුතුම නෑ. හැකර් කෙනෙක් වයසක පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. හැකර්ස් සමහරක් විට හුදකලා දිවියකට උරුමකම් කියන මිනිස්සුම වෙන්නෙත් නෑ. මේ අපිත් එක්ක හොඳට සමාජශීලී මිනිස්සු. ෂේප් එකේ හැකින් වැඩේ කරනවා. කොරාට. right? හැබැයි මේ වාක්‍යයේ තියෙන මේ ඇතැම් විට කියලා ප්‍රකාශයක් පොඩි වචනයක් දාලා අන්න ඒ වචනෙත් එක මේ ඒ කියන ප්‍රකාශය සත්‍ය වෙනවා. ඔවුන් ඇතැම් විට මුදල් වෙනුවෙනුත් වෙබ් අඩවිවලට හානි කර ලෙස අනවසරයෙන් ප්‍රවේශ වන්නා වූ නීරස දිවියකට හුරු හුදකලා සමාජ විරෝධී යොවුන් මේ පසුන් තරණයන් වේ. මේක ඇතැම් විට කියලා ප්‍රකාශය තියෙන හින්දා ඒ කියන ප්‍රකාශය සත්‍ය වෙනවා. right? පැහැදිලි? බලමු B. ඔවුන් තරගකාරී ලෙස තනි පුද්ගලයන්ගේ හෝ ව්‍යාපාරවල පරිගණක පද්ධති වලට අනවසරයෙන් ප්‍රවේශ වන්නා වූ තොරතුරු තාක්ෂණ කුසලතා ඇති පුද්ගලයන් වේ. ඔව්. ඒ කියන්නේ ඔයා දීලා තියෙන බැරියර්ස් ඔයාගේ ආයතනයේ ඔයාගේ ආරක්ෂක විධිවිධාන වලට right ආයතනයේ ආරක්ෂක විධිවිධානට කියවට පස්සේ මේ ආයතනයේ සිකියුරිටි ගැන මම මේ කතා කරන්නේ. ආයතනයේ තියෙන පරිගණක පද්ධතියට ඔයා දීලා තියෙන ආරක්ෂක විධිවිධාන වලට ෆයර්වෝල් එකක් දාලා වෛරස් ගාඩ්ස් දාලා හරිද තව පෝට් ඔක්කොම වහලා අනවශ්‍ය පෝට්ස් ඔක්කොම වහලා දාලා මේ ආදී වශයෙන් ඔයාගේ පරිගණක පද්ධතියට කරලා තියෙන සියලු ආරක්ෂක ක්‍රමවේද තියෙද්දි ඔවුන්ට පුළුවන් ඔයා දීලා තියෙන මොන ක්‍රමවේදෙ තිබ්බත් ඒකෙන් පැනලා ගිහලා ඔයාගේ පරිගණකයට සම්බන්ධ වෙන්න. right අන්න ඒ ප්‍රකාශිත මේක තරගකාරී ලෙස තනිපුද්ගලයන්ගේ හෝ ව්‍යාපාර පරිගණක පද්ධතියට අනවසරයෙන් ප්‍රවේශ වන්නා වූ තොරතුරු තාක්ෂණ කුසලතා ඇති පුද්ගලයන් වේ. මොවුන් හොඳ IT දන්න කට්ටිය. හොඳට ජාල තාක්ෂණය දන්න කට්ටිය. right එන්දා ඔවුන් තොරතුරු තාක්ෂණ පිළිබඳ කුසලතා ඇති පුද්ගලයන්. C ඔවුන් ප්‍රතිලාභ සඳහා දැඩි ස්වයංක්‍රීයකරණයෙන් තනි පුද්ගලයන්ගේ ව්‍යාපාර වලට හානි කරන ලෙස ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නා වූ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කණ්ඩායම් වේ. මේකෙත්
ඔවුන්ට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා right මේක fully automated සමහරක් වෙලාවට කවුද කරේ කියලා හොයාගන්න බැරි තරම් විදියට ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ ආරක්ෂාව පිළිබඳ හිතලා right ඔයාගේ හෝ ඔයාගේ ව්‍යාපාරවල හානි කරන ලෙස ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නා වූ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කණ්ඩායම් වේ. මේකේ උත්තරේ පුතා ABC සියල්ල හරි. right ABC සියල්ල හරි. 22 උත්තරේ 5. right ඒක උත්තරේ 5. 23 මම විනාඩියක් දෙන්න මේක හොඳට කියවන්න. මේක තප්පරදියක් ඇති මේ වගේ ප්‍රශ්නයකට මේවා මේ වගේ ප්‍රශ්න තමයි පුතා අපි වෙලාව ඉතුරු කරගන්නේ. right මේ වගේ ප්‍රශ්න තමයි වෙලාව ඉතුරු කරගන්නේ. හොඳට මතක් කරගන්න මෙන්න මේ එක විදි. right හරි. දැන් මේක උත්තර ඉක්මනට එවන්න. ඔයාලට හිතන උත්තරේ ඉක්මනට එවන්න. උත්තරංක 4. ඔයා හරි. හේතුව තියෙන ටෙක්ස්ට් ඒරියා එකක් දැම්මොත් එන ටිකක් ලොකු ටෙක්ස්ට් ඒරියා එකක් හම්බ වෙනවා ටයිප් කරන්න. අර ගෙදර ඇඩ්‍රස් ගහන්න වගේ තියෙන තැන තියෙන්නේ. වෙබ් පිටුවක් ගත්තොත් ඔය ඇඩ්‍රස් එක ගහන්න ටයිප් කරන්න වගේ තියෙන තැන ටෙක්ස්ට් ඒරියා එකක් තමයි තියෙන්නේ. චෙක් බොක්ස් එකක් තිබ්බොත් අර ටික් එකක් දාන්න තියෙන දැන් අපිට පාස්වර්ඩ් එක ටික් එකකින් පෙන්නන්න බෑනේ. ටික් එකකින් පෙන්නන්න පුළුවන් අවස්ථා දෙකයි. එක්ක yes එක්ක no. right එතකොට ෆීල්ඩ් එක හිඩන් ෆීල්ඩ් එකක්. ඒ හිඩන් එකත් ඔය විදිය ටයිප් කරන්නේ නැහැ. ටයිප් ටෙක්ස්ට් ඒ කියන්නේ ටයිප් කරන එකකට ටයිප් කරන අගය පේනවා. right පාස්වර්ඩ් එක ඉතින් අපිට හොරෙන් ටයිප් කරන්න ඕනේ. එහෙනම් මේකේ තියෙන ක්‍රමවේදය වෙන්නේ පාස්වර්ඩ්. එතකොට ඔයාලට මතක ඇති ටෙක්ස්ට් බොක්ස් එකේ කළු පාට ඩොට් වලින් ඔයා ටයිප් කරන අකුර කළු පාට ඩොට් එකකින් තමයි පෙන්නන්නේ. right මේක උත්තර අංක 4. බලන්න 24. විස්තෘත භූතාත් සම්බන්ධතා ER right ආකෘති පිළිබඳ පහත් දැක්කන වගන්තිය සලකනවා. extended ER මේකෙදි බහුල වශයෙන්ම EAS diagrams තමයි තියෙන්නේ. මම ඔයාලට මේ රූප සටහන අඳිනකොට අපි මේ ER කතා කරනකොට සාකච්ඡා කළා. right එතකොට ER diagram එකේ තියෙන සියලු සංකල්ප මේ ER diagram එකේ තියෙනවා. ඔය men to men relationship, one to men relationship ඕනම relationship එකක් තියෙනවා. entity හඳුන්වනවා, attributes හඳුන්වනවා, multi value attributes හඳුන්වනවා. right ඒ වගේ මේකේ තියෙන සියලු ER diagrams වල තියෙන සියලු සංකල්ප, සියලු concepts right ER diagram එක තුල තියෙනවා සහ ඊට අමතරව දෙයක් තමයි ER diagram එක diagram එක තුල තියෙන්නේ. මොකද ER diagram එක තියෙන්නේ extended ER diagram. ඒක තමයි extended version එකක් විස්තෘත ක්‍රමවේදය. right B විශේෂකරණය සාමාන්‍යකරණය පිළිබඳ අමතර සංකල්ප ER හි පවතී. අර ඊස කියලා එකක් තියෙනවා කියලා. ඒක තමයි ඒකේ තියෙන ස්පෙෂලායිස් කරලා පෙන්නනවා මෙයා තමයි විශේෂකරණය. මෙයා teacher is a person. manager is a person. ඒ වගේ පොඩි generalization එකක් parent child relationship එකක් වගේ දෙයක් අපිට ER diagram තුල දකින්න පුළුවන්. right person ගේ තියෙන general attributes උත් person teacher is a person කියලා ඔය generalization එක තිබ්බොත් teacher දෙන විශේෂ attributes උත් එකතු වෙලා තමයි teacher කියන entity එක හැදෙන්නේ. උදා අපි මේකට කරපු note එක පොඩ්ඩක් බලන්න. right ඒ note එක පැහැදිලිව මම ඔය රූප තරණ ඇදලා තියෙනවා. right is diagram එකත් එක්ක. ඒ is generalize කරලා තියෙන්නේ. right person generalize කරලා තියෙනවා. ඒක teacher එකේ තියෙන ප්‍රධාන teacher, manager ඔය ආදී වශයෙන් attribute entities වල තියෙන general නැත්නම් පොදු ලක්ෂණ අරගෙන generalized attribute මේ entity එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ generalized entity එකේදී ඊට යට තියෙනවා එයාගේ is වෙච්ච ඒවා. person is teacher is a person, manager is a person. එතකොට manager teacher දෙන්නටම අර person කියන entity එකේ තියෙන ලක්ෂණ සියල්ල ලැබෙනවා. ඊට අමතරව එයාගේ ලක්ෂණත් එයාට ලැබෙනවා. right මම ඔයාලට ලාවට රූප තරණයක් ඇඳලා මතක් කරොත් මෙන්න මේ වගේ රූප තරණයක් ගැන තමයි අපි මේ දැන් කතා කරන්නේ.
බලන්න මම මේක පොඩ්ඩක් පැහැදිලි කරොත් ඔයාලට ටීචර් එකක් තියෙනවා නේම් එකයි පර්සන් ID එකයි මැනේජර් එකක් තියෙනවා නේම් එකයි පර්සන් ID එකයි හරිද එතකොට හැබැයි ටීචර්ට ආවේනික එයාට විතරක් තියෙන ලක්ෂණයක් තියෙනවා නැත්නම් ඇට්‍රිබියුට් එකක් තියෙනවා ගුණාංගයක් තියෙනවා ස්කූල් කියලා මැනේජර්ට විතරක් තියෙන ගුණාංගයක් තියෙනවා නැත්නම් ඇට්‍රිබියුට් එකක් තියෙනවා කම්පැනි කියලා ටීචර් කෙනෙක් හඳුන්වනකොට කම්පැනි හඳුන්වන්න ඕනෙත් නැහැ මැනේජර් කෙනෙක් කතා කරනකොට ස්කූල් කියන එක අගේ ලබා දෙන්න උවමනාවකුත් නැහැ හැබැයි මේ දෙන්නටම ඔය name PID කියන concept එක මේ attributes දෙක තියෙනවා. පැහැදිලිද? මෙන්න මේ concept එක generalize වෙලා තියෙන්නේ. මේ දෙනගේ පොදු ගුණාංගයත් එක්ක අපිට හම්බෙන parent entity එක තියෙනවා. ඊට යට තියෙනවා child entity එක සහ මේක is diagram එකක් යටතේ අපිට හඳුන්වන්න පුළුවන්. right? එතකොට මේකේ B කියන කාරණය නිවැරදි. B කාරණය නිවැරදි. දුර්වල භූතාර්ථ ආකෘතිකරණ සඳහා නව සංකල්පයක් ER තුළ අතරත් වෙයි. එහෙම වෙන්නේ නැහැ. බැරි වෙලාව C කියන එක හරිනම් A කියන එක වර්ධිනවා. right? C හරිනම් A වර්ධිනවා. ඒකින්ද මේක උත්තර වෙන්නේ උත්තර 3 සහ B. sorry උත්තර 3 A සහ B. පැහැදිලිද? උත්තර 3 A සහ B. පැහැදිලි? හරි. හොඳයි. 25 බලන්න. ඉක්මන් කරලා මට මේක උත්තරේ WhatsApp කරන්න. උත්තරේ WhatsApp කරන්න ඉක්මනට. පාද කවරක් සංඥාවක ගුණ වර්ණයේද කියලා අහනවා. සංඥාව මතක් කරලා බලන්න සංඥාවක් මොන වගේද කියලා කල්පනා කරගන්න. ඒකත් එක්ක ඉක්මන උත්තර දෙන්න 25. මට මතකයි මම මේක කළා වගේ. මේක උත්තරාංග 3. मान 26 පහත කුමන වර්ණෙහි නියම මාධ්‍ය guided media ඔය නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය කියලා මාධ්‍ය වර්ග දෙකක් තියෙනවා ජාලකරණයේ නියම මාධ්‍යයේදී පුතා ඔයා උපකරණ දෙක අතර වෑරයක් අදිනවා නියම නොවන මාධ්‍යයේදී උපකරණ දෙක අතර වෑරයක් අදින්නේ නැහැ right පරිසර අවකාශයේ ඔස්සේ දත්ත හුමාරු කරන උපකරණ වල තියෙන සම්බන්ධතාවයන් අපි කියන්නේ නියම නොවන මාධ්‍ය කියලා. අපිට ඒක පරිගණක වෙන්න ඕනේ නැහැ. දැන් ගෙදර ටීවී එකේ රිමෝට් එක ගත්තොත් එයාත් නියම නොවන මාධ්‍ය. මොකද ටීවී එකේ රිමෝට් එකයි ටීවී එකත් වයරයක් හයි කරලා තියෙන්නේ නෑනේ. එහෙනම් ඒක නියම නොවන මාධ්‍ය. ඔයා ෆෝන් එකෙන් තවත් ෆෝන් එකට දත්තව මාරු කරනකොට බ්ලූටූත් පාවිච්චි කරනවා. නියම නොවන මාධ්‍ය. right? හැබැයි සමහරක් රටවල් දැකලා ඇති. ගෙදර රවුටර් එකේ ඉඳන් පරිගණකයට කේබල් ඇදලා තියෙනවා. බැංකුවකට ගියොත් එහෙම ඔයාලට පැහැදිලිවම දකින්න පුළුවන් හැමතැනම නෙට්වර්ක් කේබල් කියලා තියෙනවා. එයා පාවිච්චි කරලා තියෙන්නේ නියම මාධ්‍ය. එයා නියම මාධ්‍ය ඔස්සේ එයා කියනවා මෙන්න මේ දේවල් තමයි ජාලගත වෙලා තියෙන්නේ. right? ඔන්න ඕක පොඩි අයිඩියාවක් ඔළුවේ තියාගෙන අපි මේ 26 වෙනි ප්‍රශ්නේ බලමු. right? සමාක්ෂක ප්‍රකාශ තන්තු සහ අදෝරක්ත. අදෝරක්ත කිරණත් එක්ක තියෙන නැත්නම් IR sorry. right? එයා නියම නොවන මාධ්‍ය සම්බන්ධ ක්‍රමවේදයක්. right? සමාක්ෂක ප්‍රකාශ තන්තු සහ ශුද්ධ තරංග. ශුද්ධ තරංග භාවිතා වෙන්නේ නැහැ නියම මාධ්‍ය. සමාක්ෂක අදෝරක්ත සහ ඇඹරුම් යුගල. right? twisted pair. මේ අදෝරක්ත කියන දේ නැත්නම් IR භාවිතා වෙන්නේ නැහැ මම පළවෙනි උත්තරේ සාකච්ඡා කළා. පොඩි දෙයක් වගේ. බලන්න උත්තරාංග 3 දැන් උත්තරාංග 5 තියෙනවා චන්ද්‍රිකා සංවේදනය. ඉතින් චන්ද්‍රිකා සංවේදනය නියම මාධ්‍ය වෙනවා නම් අපි ගෙදර ඉඳන් චන්ද්‍රිකාවට වයරයක් ඇදලා තියෙන්න ඕනේ. කොහොමද එහෙම ඇදලා තිබ්බොත් පොඩ්ඩක් හිතලා බලන්න හැමෝම චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරන කට්ටිය ගෙදර මේ ඔයා ගෙදර දින ෆෝන් එකේ ඉඳන් චන්ද්‍රිකාවට වයර ඇදලා. ඒක චන්ද්‍රිකාවට එල්ලෙන්න දෙයක් නැහැ. ඔය ෆෝන් එකට වයරකට කරලා තියෙන්නේ. පොඩ්ඩේ මේවා අනිවාර්යෙන් නියම නොවන මාධ්‍ය. right? ප්‍රකාශ තන්තු ගත්තොත් නියම මාධ්‍ය. ප්‍රකාශ නෝද ෆයිබර් ඔප්ටික්ස් කේබල් right දැන් ඔය SLT එකේ දැන් ඔයගොල්ලෝ ගෙවල් වලට ගන්න ඉන්ටර්නෙට් ලයින් එක ගත්තොත් තියෙන ෆයිබර් කේබල් එක ඇදලා තියෙනවනේ ඒක එතනට ගන්නේ එන්නේ ෆයිබර් කේ ඔයාගේ ගෙදර රවුටර් එකට කම් වෙන නියම මාධ්‍ය සමහරක් කට්ටිය එතනට කම් අරගෙන රවුටරෙන් එහාට Wi-Fi network එකක් පාවිච්චි කරනවා එහෙනම් ඔයාගේ ගෙදර තියෙන්නේ නියම නොවන මාධ්‍ය හැබැයි ඔයාගේ රවුටර් එකට වෙනකම් ජාල සම්බන්ධතාවය ඇති වෙලා තියෙන නියම මාධ්‍යය right මේක උත්තරේ තොලේ තියාගෙන
බලමු උත්තරාංක 3 සමාක්ෂක coaxial cables fiber optics cables සහ twisted pair මෙන්න මේ කියන cables වර්ග තුනෙන් මොකට නියම නොවන මාධ්‍ය නියම මාධ්‍ය guided media නියම නොවන මාධ්‍ය guided media ජාල සම්බන්ධතාවයක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා 26 උත්තරාංක 3 physical cable එකක් නැත්නම් physical සම්බන්ධතාවයක් නැත්නම් භෞතික සම්බන්ධතාවයක් වාට උපකරණ දෙක අතර පේන සම්බන්ධතාවයකට තමයි අපි කියන්නේ මේ නියම මාධ්‍ය සම්බන්ධතාවයක් කියලා. පැහැදිලිද? 26 උත්තරාංක 3. පැහැදිලි? හරි බලමු 20 මේක නම් දැන් කියන්න දෙයක් නැහැ බොහොම සරලයි බොහොම පැහැදිලි. නියම නොවන මාධ්‍ය පුතා වයර් නැහැ. නියම මාධ්‍ය වයර් තියෙනවා. සරලවම ඒ කතාව ඔළුවේ තියාගන්න. මොකද්ද? නියම මාධ්‍ය වයර් තියෙනවා නියම නොවන මාධ්‍ය වයර් නැහැ. පැහැදිලි? එහෙනම් එච්චරයි. ඒ සරල සංකල්ප විතරක් තියාගෙන ඕන දරුවක් දාලා ලියාගන්න. උතරින් 26ට. මොකද්ද? නියම මාධ්‍යයේ භෞතික සම්බන්ධතාවයක් ඇති අතර නියම නොවන මාධ්‍යයේ භෞතික සම්බන්ධතාවයක් නොමැත. right බලන්න 27 මේවා මේ බොහොම සරල දේවල් අපේ ළමයි මේ පේපර් එකක් දැක්කම මාර බය විරාන්තර වෙන්නේ ඕගොල්ලන්ගේ ඔළුවල තියෙන වෙන කාරණා මොනවද මම මේ විභාගේ ෆේල් වුණොත් මට දැන් මොකද්ද වෙන්නේ අයියෝ මට මේක කරගන්න පුළුවන් වේද මට නෙට්වර්ක් ප්‍රශ්න නෙට්වර්ක් කියලා දැක ගමම්ම මම නෙට්වර්ක් තියරි ටික හරියට කෙල්ල නෑ දැන් මම මේ ප්‍රශ්න උත්තරේ ලියන්න පුළුවන්ද right ඔය වගේ මේ අමුතු බයිල සංකල්ප ටිකක් ඔළුවට එනවා right ඒ බයිල සංකල්ප ටික ඔළුවට ආවට පස්සේ එහා පැත්තේ එක්කන මට පෙන්නුවේ නෑ මං යාර පෙන්නන්නේ නෑ right ඒ වගේ අර සංකල්පත් ඔළුවට ඇවිල්ලා අන්තිමට ඕගොල්ලෝ මේ පේපර් එකට බය වෙලා ඒක තමයි ගොඩක් ළමයින්ට මේ පේපර් එක කරගන්න බැරි මේ පේපර් එකක් කරන එක right බොහොම සරල සංකල්ප ටිකක් අහන්නේ සරල සංකල්ප කියලා කියන්නේ උදා ඔයගොල්ලෝ උගන්වපු දේවල්මයි හරි මේ සංකල්ප වල තියෙන්නේ අපි මේ පොයින්ට් එක දැනගන්න to the point උත්තරේ දෙන්න නම් පොයින්ට් එක දැනන් ඉන්න ඕනේ තියරි එක දැනන් ඉන්න ඕනේ right විභාගාතය කියලා පේපර් එක ලියන්න කියන්නේ මෙලෝ සංසාරයක් තේරෙන්නේ නැහැ තමයි ඒකට අපි කරන්න තියෙන්නේ මොකද්ද වැඩ කළා මේ අවශ්‍ය පොයින්ට් එක දැනන් ඉන්න දැන් ඔය ප්‍රශ්නාංක 26 විනාඩි 2ක් යනද උත්තරේ ලියන්න ප්‍රශ්නාංක 25 විනාඩි 2ක් ගියාද උත්තරේ ලියන්න right අපි ඊට කලින් එක ගත්තොත් මෙන්න මේ 24 විනාඩි 2ක් යනද උත්තරේ ලියන්න මේ සම්පූර්ණ තියරි නේ අහලා තියෙන්නේ ගත්තා තියරිය කියලා දැම්ම දෙයක් නැහැ හැබැයි මේකේදී ඔයාලට තියරිය බැරි නම් ඔයාලට විනාඩි 10ක් යනකම් උත්තර ලියන්න බැහැ right ඒකයි වැදගත්ම කාරණේ පුතා මේ අවශ්‍ය කරන ප්‍රධාන කාරණා සරල දේවල් ටික ඔලුවට දාගන්න සරල විදියට පැහැදිලි හරි 27 බලන්න සංඛ්‍යාත මූර්ජන ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් ශිල්ප ක්‍රමයේ භාවිතයෙන් වෙනස් කරනු ලබන්නේ right 27 උත්තරේ වට දීලා ප්‍රශ්නේ දීලා මම විනාඩියක් ඉන්න කෙනෙක්ට මේ ප්‍රශ්න උත්තරේ බැහැයි කියලා කිව්වම තේරෙන්නේ නැහැ අයියාට ඒක බෑයි කියලා. සරලම කියන්නේ. මේ ප්‍රශ්නේ දීලා ප්‍රශ්නේ උත්තරේ ප්‍රශ්නෙම දීලා තියෙනකොට ඇයි මේක තේරෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ තියෙනවා. right මේක උත්තරේ ඉක්මනට දෙන්න. මේකෙත් ඔයගලගේ පේපර් එකේ ඇත්තට මේක 100%ක් තමයි හරිය උත්තරේ නෙමෙයි. හරිය ප්‍රශ්නයක් නෙමෙයි. ඔයගලගේ 2019 පේපර් එක. right මෙහෙම දීලා තියෙද්දි වැරදිද ළමයි හිටියා. හරිද? හරි මට මේක උත්තරේ ඉක්මනට WhatsApp කරන්න බලන්න. මේක උත්තරාංක 4 තියෙන සංඛ්‍යාත මූර්ජනය නම් මූර්ජනයකට සංඛ්‍යාතයි. right? මේක මම මෙහෙම ප්‍රශ්නයක් අහුවා. සංඛ්‍යාත මූර්ජන ක්‍රමවේදයේ භාවිතා වන්නේ ඩිජිටල් මොඩියුලේෂන් එකේ නැත්නම් අංකිත මූර්ජන ක්‍රමවේදයක් විදිහට එහෙමත් නැත්නම් ප්‍රතිසම මූර්ජන ක්‍රමවේදයක් විදිහට නැත්නම් ඇනලොග් සිග්නල් මොඩියුලේෂන් ටෙක්නික් එකක් විදිහට. සංඛ්‍යාත මූර්ජනය digital signal මූර්ජනය කරන්නද භාවිතා කරන්නේ analog signal මූර්ජනය කරන්නද භාවිතා කරන්නේ එකද දෙකද මොකද හිතන්නේ right සංඛ්‍යාත මූර්ජන ක්‍රමවේදය භාවිතා කරන analog signal right analog signal එකද එතකොට මේකේ උත්තරේ කොහොමත් 27 4 right ඉතින් මේවට විනාඩි 2ක් යනවාද දෙයියනේ
කවුද වට විනාඩි දෙකක් යන්නේ? right? කාටද ඒ වගේ ප්‍රශ්න විනාඩි දෙකක් යන්නේ? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. right? අපි ඒ ලෙවල් කරන්නේ මේ මොන්ඩිසෝරි විදිහට දේවල් හිතන්න බෑ. බොහොම වගකීමෙන් වාදයක් පාඩම් කරන්න ඕනේ. හරියට පාඩම් කරලා තිබ්බොත් හරියට බලලා තිබ්බොත් මේකේ රූප තරණ තියෙනවා මේ රූප තරණ මතක තිබ්බොත් ඔයාට මේකේ අමතක වෙන්න දෙයක් නැහැ. මට විනාඩිය කාලයක් දෙන්න. තත් විනාඩිය කාලයක් පොඩ්ඩක් දෙන්න. මෙන්න මේ රූප තරණ පැහැදිලිව පේනවා නම් මේ තියෙන ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් වලට භාවිත කරන අපි ඒක රූප තරණ කතා කරන භාවිත කරන රූප තරණ. right? ඔයාලට පේනවා උච්චයකදී තියෙන සාමාන්‍ය සංඛ්‍යාතයක් අවමයකදී තියෙන්නේ වැඩි අඩු සංඛ්‍යාතයකුත් කියලා. right? කියන්නේ වාහක තරංගයේ තියෙනවා. වාහක තරංගයේ උච්චයක් අවස්ථාවකදී right? එතන ඉහළ යන අවස්ථාවකදී තියෙන්නේ සාමාන්‍ය සංඛ්‍යාතය. සහ පහළ යන අවස්ථාවකදී ඔයාලට පේනවා අඩු සංඛ්‍යාතයක් තියෙනවා. right? මේක තමයි මේ ෆ්‍රීකවන්සි මොඩියුලේෂන්. මෙන්න මේ සංඛ්‍යාතයේ අඩු වැඩි වීම අනුව තමයි අපි තේරුම් ගන්න මේක උච්චයක්ද අවමයක්ද තියෙන්නේ කියලා. එතකොට ඔයාගේ ස්ථානයෙන් ඔයාගේ පරිගණකයෙන් ඔයා මේ දත්තේ යවුවොත් ඔය පරිගණකයෙන් යවන ඩිජිටල් සිග්නල් එක අපි දන්නකෝ මොකක් හරි ආයතනයකින් මේ ඇනලොග් සිග්නල් එක එවන්න ඕනේ කියලා. එහෙම එවනකොට එයාලගේ උච්චයක් තියෙන අවස්ථාවකදී ඒගොල්ලෝ සාමාන්‍ය සංඛ්‍යාතයේ වාහක තරංගයක් දෙවනවා. අවමයක් තියෙනලාට අඩු සංඛ්‍යාතයකුත් වෙනවා. ඒතකොට ලබා ගන්න අපි පැහැදිලිව දන්නවා මේ උච්චයක්ද මේ ඒවා තියෙන මේ අවමයක්ද කියලා. සංඛ්‍යාතය අනුව වාහක තරංගයේ තියෙන ෆ්‍රීකවන්සි එක සලකලා බලනකොට right? එතකොට ඒක සලකලා බලලා අපිට මේක මේ සිග්නල් එක right? මේ ඇනලොග් සිග්නල් එක අපිට ලබන්නාගේ අන්තයේදී නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක උච්චයක්ද අවමයක්ද කියන දේ පැහැදිලිව තේරෙන හින්දා right? මේක තමයි මේ ඔය සංඛ්‍යාත මූලිකයෙන් භාවිත කරන රූප සටහන. ඒක තමයි අහලා තියෙන්නේ. ඉතින් ඔය රූප සටහන මතක නම් right? මේක උත්තරේ දෙනවයි කියන එක nothing. බලන්න ප්‍රශ්න 28 PHP විචල්්‍ය නාමය සම්බන්ධයෙන් කුමක් වළංගු වේද කියලා අහනවා. PHP විචල්්‍ය පටන් ගන්නවා ඩොලර් වලින්. ඩොලර් වාක්‍යය දාලා. right? අපි Python විචල්්‍යයක් නම් තමයි අපි ඩොලර් වාක්‍යයක් දාන්න නැතුව පටන් ගන්න පුළුවන්. PHP න අනිවාර්යෙන් ඩොලර් සයින් එක දාන්න ඕනේ. එතකොට PHP විචල්‍යයකදී පුතා අපි ඕනෑම විචල්‍යයකදී භාවිතා කරන අනෙකුත් සංකල්ප PHP විචල්‍යයකට පොදුයි. ඔයාලට PHP විචල්‍යයක් කියලා පුතා හිස්තැන් තියලා විචල්‍ය නාමකරණය කරන්න බෑ. විචල්‍ය නාමකරණය කරන්න පුළුවන් වෙන්නේ හිස්තැන් නැතුව. ඔයාලට හිස්තැන දාගන්න ඕන නම් අන්ඩර්ස්කෝර් එකක් දාන්න පුළුවන්. right? අන්ඩර්ස්කෝර් එකක් දාන්න පුළුවන්. මීට අමතරව right? මීට අමතරව අපි භාවිතා කරන තවත් ටෙක්නික් එකක් තියෙනවා මේ වචන දෙකක් පෙන්වන්න ඕන වෙලාවට භාවිතා කරන තවත් එක ටෙක්නික් එකක් තියෙනවා මේකත් හොඳ බලන්න. දැන් අපි ක්ලාස් නේම් කියලානේ. මේක එක මෙතඩ් එකක්. මේ වගේ අපිට ආපස්සට වචන දෙකක් පෙන්වන්න ඕන නම් වචන දෙකක් right? මේ ක්‍රමවේදයෙන් භාවිතා කරනවා. ඔයාලට දෙවෙනි විචල්‍යයත් පැහැදිලිව බැලුවම කියව ගන්න පුළුවන්. right? class name කියන එක පැහැදිලිව කියව ගන්න පුළුවන්. පළවෙනි එකේදී class name කියන එක කියව ගන්න. අතන මේ විචල්‍ය නාමකරණයක් අපි මේ කියන්නේ අපිට තේරෙන විදිහට විචල්‍ය නාමකරණය කරන්න කියලා. පුතා ඔයා ප්‍රෝග්‍රෑම් එක ලියලා ගියාට පස්සේ වෙන software engineer කෙනෙක් හරි වෙන developer කෙනෙක් හරි ඇවිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එක කියවනකොට ඒ කියවන ප්‍රෝග්‍රෑම් එකටත් තේරෙන්න ඕනේ ඔයා මොකටද මේ විචල්‍ය පාවිච්චි කරලා තියෙන්නේ කියලා. right? නැත්තම් ඔයා මේකට x1 x2 x3 x5 x6 වගේ දාගත්තත් ගැටලුවක් නැහැනේ. right? නමුත් අපි කියනවා විචල්‍ය නාමකරණයේදී meaningful names පාවිච්චි කරන්න කියලා. තේරුමක් තියෙන වචන. හේතුව තියෙන්නේ ඔයා ප්‍රෝග්‍රෑම් එක ටයිප් කරලා කම්පැනිෙන් යයි. ඊට පස්සේ මම ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එක කරන මොකද දෙන්නේ මේ x1 මොනවද මේ x2 මොනවද මේ x3 කාටද කියවලා තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක හින්දායි අපි මේ ටික meaningful වචන පාවිච්චි කරන්නේ variable නාමකරණයේදී. එහෙම කරනවා නම්
සමහරක් වෙලාවට වචන දෙකක් තියෙන නැත්නම් දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ක්ලාස් නේම් වචන දෙකයි right ඒක එක්ක අන්ඩර්ස්කෝර් එකක් දාලා තියන්න පුළුවන් ඔයාලට ස්පේසස් තියන්න බෑ පිළිතුරු අංක 3 වගේ ස්පේසස් තියන්න තහනම් right ස්පේසස් තියන්න තහනම් හැබැයි ඔයාට වචන දෙකක් දාන්න ඕන ක්‍රම දෙකක් තියෙනවා එකක් අන්ඩර්ස්කෝර් එක දාලා දාන්න පුළුවන් එහෙම නැත්නම් එක ළඟ තියන්න පුළුවන් අකුරු දෙක වෙන වෙනම කැපිටලයිස් කරලා පළවෙනි අකුරු දෙක right ක්ලාස් එකේ C capital name එකේ in capital මේකේදී සමහරක් කට්ටිය මෙහෙමත් තියනවානේ ඒකත් ප්‍රශ්නයක් නෑ ඉතින් අර මෙහෙම නීතියක් නෑ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනෙම කියලා මෙහෙම තියෙන කට්ටියක් ඉන්නවා ඉතින් ප්‍රශ්නයක් නෑ එකම දේ වෙන්න ඕනේ right මේක ඕන නම් මෙහෙම ලියන්නත් පුළුවන් ඒකේ ප්‍රශ්නයක්වත් නෑ හැබැයි ඒක ලස්සන නෑ ඉතින් අන්න ඒකයි වැඩිලා තියෙන්නේ ඔය හතරවෙනි ක්‍රමවේදයේ ලක්ෂණ නැති බව පේනවනේ. right type කරන්න ගිහලා ඔයාලා දැන් ඊට පස්සේ මේ variable එක පාවිච්චි කරන්න ගියාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? හැමදෙස්සෙම variable එක type කරන හැමතැනකදීම caps lock on කරගන්න ඕනේ. right ඉතින් පැහැදිලිව අපිට අවශ්‍යතාවය තියෙන මේ වචන දෙකක් කියලා දේ පෙන්නන්න. මේ වචන දෙක කියනක පෙන්නන්න පුළුවන්. මැදින් ඉස්තරක් නොතිය අන්ඩර්ස්කෝර් එකක් හරි එක ළඟ ලියලා. right මේක උත්තராංක 4. මේ වගේ විදිහට ඔයාලට variable එක දීලා තිබ්බොත් දැන් ඔය තුන ආකාරයේ හෝ දෙක ආකාරයේ හෝ විදිහට variable එක දීලා තිබ්බත් ඒ variable නාමකරණය නිවැරදි. මේක උත්තராංක 4. ගණන් 29 දශමය 54යි දශම 2.5ට තුල්ලේ දීමේ සංඛ්‍යා කුමක්ද කියලා අහනවා. තමයි උත්තராංක 3 ඔයා වල දෙනවා පොත උත්තராංක 3 නිවැරදි. උත්තராංක 3 නිවැරදි. right. අංක 30. විලාසිතා පන්තිවල PSS Cascade Style Sheet පන්ති යෙදීම පිළිබඳ පන්ති යෙදීම කියලා කියන්නේ ක්ලාස් යෙදීම. ඔය දන්නවනේ මේ අපිට ක්ලාස් එකක් හඳුන්වන්න පුළුවන් කියලා HTML attributes වල අන්න ඒක. වළංගු උදාහරණය පහක් දක්වා ඇත්තේ කවරක්ද කියලා අහනවා. ඊයේ උත්තරේ. ඔයාට ඒ જાතියේ ක්ලාස් එකක් පාවිච්චි කරලා තියෙන අවස්ථාවකදී දෙන්න පුළුවන් විධානය CSS වලට. එවන්න ඔයාලට ක්ලාස් එකක් භාවිත කරන්න ඕන නම් මේ ඩොට් එක පාවිච්චි කරන්න පුළුවන්. ක්ලාස් එකේ දීලා තියෙන නාමකරණය වෙන්නේ intro කියලා. right intro කියලා. එතකොට ඒක කියන background color එක yellow කියලා. හරිද? ඒක ක්ලාස් එකේ නම intro තියෙන අවස්ථාවකදී background color එක වෙන්න ඕනේ yellow. ඔයාලට පේනවා මෙන්න මේ div එක දාලා දෙනවා class මේ class එකට දාලා තියෙන නම කවුද? intro. එතකොට මේ පළවෙනි එක set එක මොනවා වෙනවද? background එක කහ පාටින් නිර්මාණය වෙනවා. දැන් අපට පේනවා ඇති මේ තියෙන උත්තරේ කහ පාට නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ දෙවෙනි එකට එහෙම එකක් දාලා නැහැ. එතකොට ඒක නිකම්ම print වෙනවා. ආපහු ඊළඟ p tag එකට class එක intro විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒතර class කියන එක පුතා මේ dev එකටවත් p එකටවත් විතරක් ආවෙන එක නෙමෙයි. වාට ඕන අවස්ථාවේදී පාවිච්චි කරන්න පුළුවන්. මේක වාට table එකකට පාවිච්චි කරන්න පුළුවන්. right මේ බලා තියෙනවා මෙතන භාවිතා කරන්න ඕන මේ CSS command එක වෙනස් වෙනවා. ඔයා පාවිච්චි කරන්නේ මොකටද කියන එක මත. නමුත් class කියන command එක ඕනම එකකට භාවිතා කරන්න පුළුවන් attribute එකක්. right tag එකේ attribute එක. p tag එකේ attribute එක තමයි ඔය තියෙන්නේ. right එතකොට ඔයාලට පේනවා මෙන්න p class intro කියලා දුන්නොත් එහෙම ඒකෙත් background color එක කහ පාටම අවුල්ලා තියෙනවා. ඒ කහ පාට මාරු වෙන්නේ. මෙයා කියන මේක class එකේ intro කියලා. බැලුවොත් intro class එකේ style එකක් CSS එකක් දීලා තියෙන මොකද්ද background color එක yellow.
right එහෙනම් උත්තර ඔළුවේ තියාගෙන මේක උත්තර අංක 1 කියලා ඉතාමත් සරලව පැහැදිලිව ලබා ගැනීම හැකියාව තියෙනවා පුතා. මෙන්න මේක ඉක්මන් කරලා ලියා ගන්න. right මේක ඉක්මන් කරලා ලියා ගන්න. HTML එක doc type කරනවා. right ඉක්මන් කරලා ලියා ගන්න. හරි එහෙමනම් අපි මේ MCQ 30 තමයි සාකච්ඡා කළේ. 20 ඉඳන් 30 වෙනකම් right. හරි එහෙනම් අද පන්ති අපි මෙතනින් නවත්තමු. අපි ඉතුරු කොටසත් එක්ක සහ දේවල් අපි ඊළඟට සාකච්ඡා කරමු පුතා. මේකේ homework විදියට ඔයා මේකේ ඉතුරු ප්‍රශ්න 20 right ඉතුරු ප්‍රශ්න 20 සම්පූර්ණ කරලා මට answer sheet එක WhatsApp කරන්න. right ඔයා දෙන answers ටික. උත්තර පත්‍රය බලන්න එපා. ඔයාට හිතන හරි උත්තරේ දෙන්න. right මට WhatsApp කරන්න. අපි එතනදී ඔයාට වැරදිලා තියෙන හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරමු. right ඒකත් එක්කම අපි ඊළඟ සුමානේ Python මේ වගේ rapid revision එකක් කරමු Python වලට quick revision එකක් right අපි ඒත් එක්කම අපි ඒව සාකච්ඡා කරලා බලමු. හරි එහෙනම් පුතා.